අයිබෝන් අපි සාපේක්ෂ තොරණේ පාඩම ආරම්භ කරමු 2021 රිවිෂන් පන්තියේ. හරි. එතකොට සාපේක්ෂ තොරණේ කියන පාඩම අපිට ඉතාම වැදගත් පාඩමක් වෙනවා. මොකද ඒකට හේතුව සාපේක්ෂ තොරණේ කියන පාඩම ඉතාමත් ලේසි පාඩමක් සහ මේ ප්‍රශ්නේ රචනා ප්‍රශ්නයක කොටසක් විදියට එනවා. එතකොට මේක ඉතුරු අනිත් කොටසට එන්නේ වෘත්ත චලිතය කියන පාඩම. එතකොට මේ පාඩම් දෙකම ලේසි පාඩම් දෙකක්. එතකොට සාමාන්‍යයෙන් ගත්තම කම්බයින් මැත්ස් වලට ඒකක් ගන්න වගේ ළමයෙක් ගත්තොත් එහෙනම් මේ ළමයි මුලින්ම ආරම්භ කරපු පාඩමක් විදියට ඔය සාපේක්ෂ තොරණේ වෘත්ත චලිතය කියන පාඩම ගුණක් ගන්න පුළුවන්. එතකොට මේකට බහුතරයක් ළමයි ලකුණු 150 150ම ගන්නවා හොඳ ප්‍රතිඵලයකට යන ළමයි. එතකොට මේක ඇත්තම ගත්තම ඉතාම සරල පාඩමක් පොඩි සිද්ධාන්තයක් මත යෙදලා තියෙන පාඩමක්. එතකොට ඇත්තම ගත්තොත් එහෙම මේ පාඩමේ නම සාපේක්ෂ තොරණය නෙවෙයි. අපි සාපේක්ෂ තොරණය කියලා හඳුන්වුවාට මේකේ පාඩමේ නම තමයි නිව්ටන් නියම. නිව්ටන් නියම. එතකොට නිව්ටන්ගේ දෙවන නියමයේ මත තමයි මේ පාඩම රඳා පැවතිලා තියෙන්නේ. එතකොට අපිට මතකයි නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ දෙවන නියමයේදී කියලා තියෙන්නේ මොකද්ද? නිව්ටන්ගේ දෙවන නියමයේදී කියලා තියෙන්නේ රේඛීය ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. වස්තුවක රේඛීය ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය යොදන බලයට සමානුපාතිකයි. එතකොට මේ කියලා තියෙන්නේ බලය සමානුපාතික වෙනවලු රේඛීය ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවට. වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානුපාතිකයි. හරි. එතකොට අපි ගත්තොත් එහෙනම් උදාහරණයක් විදිහට වස්තුවක් මත බලයක් ක්‍රියා කරලා F කියන බලය මේක අසන්තුලිත බලයක්. ඒ කියන්නේ මේක දිගට මේ වස්තුව මත ක්‍රියා කරන බලයක්. ස්කන්ධයේ M වන වස්තුවක් මත කියලා හිතමුකෝ. එතකොට මෙයා u ප්‍රවේගයෙන් චලිත වෙමින් තිබුණේ. මෙයා මත F කියන බලය t කාලයක් තුල ක්‍රියා කරලා t කාලයක් තුලදී ක්‍රියා කරලා මේ F බලය දිගටම ක්‍රියා කරනවා. එතකොට මෙයාගේ ප්‍රවේගය u දක්වා වෙනස් වෙනවා v දක්වා වෙනස් වෙනවා කියලා හිතමු. u සිට v දක්වා. එතකොට මේ නියමයෙන් කියන විදිහට බලය F කියන බලය සමානුපාතික වෙනවා ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. එතකොට ගම්‍යතාවය වෙනස් වෙලා තියෙනවා පසු ගම්‍යතාවයේ mv පෙර ගම්‍යතාවයේ mu. එතකොට වෙනස් වීම ගත්තම අපි ගන්නෙ පසු ගම්‍යතාවයෙන් පෙර ගම්‍යතාවය වැඩි වෙන්නේ නේ. එහෙමනම් mv ඍණ mu ශීඝ්‍රතාවය. එතකොට ශීඝ්‍රතාවය නම් මේක බෙදෙනවා කාලයෙන් නේ. ඊට ගත වුණු කාලයෙන්. මෙන්න. එහෙනම් මෙන්න මේගොල්ලන්ගේ නියමයට අනුව මේක තමයි තියෙන සම්බන්ධය නිව්ටන්ගේ දෙවන නියමයට අනුව. හරි. එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් F සමානුපාතිකයි m පිටට ගත්තොත් එහෙම v ඍණ u බෙදීම t කියලා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. එතකොට අපි හොඳටම දන්නවා ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන්නේ තොරණයට නේද? එහෙමනම් අපිට එනවා F සමානුපාතික වෙනවා m a. එතකොට මේකේ සමානුපාතික නියතය අයින් කරගන්න අපිට F සමානයි k වාරයක් ma කියලා ගන්න පුළුවන්. එතකොට පරීක්ෂණාත්මකව මේ k කියන අගේ භාගයෙන් තියෙනවා 1යි කියලා. එතකොට k එකක් වුණොත් එහෙම k සමානයි 1 නිසා අපිට එනවා F සමානයි ma කියන සමීකරණය. එතකොට මේ තමයි නිව්ටන්ගේ දෙවන නියමය. F සමානයි ma. මේ සමීකරණයේ භාවිතය තමයි අපි මේ මුල් පාඩමේම කතා කරන්නේ. එතකොට ඒක අපි අර සාපේක්ෂ චලිතයක් නිසා අපි සාපේක්ෂ තොරණය කියන නමින් තමයි අපි හඳුන්වන්නේ. ඒ වුණාට ඇත්තම පාඩමේ නම තමයි නිව්ටන් නියම. හරි. රයිට්. එහෙනම් මේ තමයි අපේ නිව්ටන්ගේ දෙවන නියමයේ ආපු සමීකරණය. හරි. එහෙනම් අපි බලමු පාඩම ගැන. රයිට්. එතකොට දැන් මේ පාඩමේදී අපිට F සමානයි ma යෙදීම අපි ගොඩක් තැන්වලදී ඉගෙනගෙන තියෙනවා නේද? ඒ කියන්නේ අපි ෆිසික්ස් වලදී දානවා ඊට වඩා O level වලදීත් අපි සමහර තැන්වලදී දාගෙන තියෙනවා නේද? ඒ වගේ තැන් කීපයකදී අපි යොදාගෙන තියෙනවා. එතකොට මේ F සමාන ma කියන එක අපි සාමාන්‍ය අවස්ථාවලදී දාගෙන තින්නේ මේ වගේ නේද? වස්තුවක් m ස්කන්ධයක් මොකක් හරි මෙයාමත මෙච්චර බලයක් යදුවා මේ බලයක් F කියන බලයක් යදුවාට පස්සේ
මෙයාගේ ප්‍රවේග වෙනස දීලා තියෙනවා. එතකොට ප්‍රවේග වෙනස දීලා තියෙනවා නම් අපි මෙයාගේ ත්වරණය හොයන්න. මේ වගේ කොටස් වලට අපි මේක අරගෙන තියෙන්නේ. හරිද? එතකොට මේකේ මීට වඩා සංකීර්ණ පැත්තක් තියෙනවා. මොකද හේතුව දැන් මේ වගේ තැනකදී මෙයාගේ ත්වරණය ගත්තොත් එහෙම. ත්වරණය මේ වස්තුවට සාපේක්ෂයි. පොළොවට සාපේක්ෂ ත්වරණය තමයි දීලා තියෙන්නේ. මොකද මෙතන මේ පොළොව චලිතයක් සිදු වෙන්නේ නැහැ. එතකොට පොළොවට සාපේක්ෂ ත්වරණය තමයි මෙතෙන්දි කතා කරලා තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි කෙලින්ම F සමාන m යොදනවා. එතකොට අපිට මෙතෙන්දි තියෙන්නේ මේ පාඩමේදී තියෙන්නේ මේවා වස්තුන් එකිනෙක අතර සාපේක්ෂ චලනයක් සිදු කරන අවස්ථාව. එතකොට එක වස්තුවකට සාපේක්ෂව තව වස්තුවක් චලනය වෙන අවස්ථාවේදී F සමාන m යොදන ආකාරය තමයි අපි මේ පාඩමේදී අපි කතා කරන්නේ. හරි. එතකොට මම ඒකට උදාහරණයක් විදිහට ගන්නම් මේ වගේ දා. දැන් මේ පාඩමේදී අපි කතා කරන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කප්පි සම්බන්ධ දේවල්. අනිත් එක කුඤ්ඤ සම්බන්ධ දේවල්. එතකොට මම මේ කුඤ්ඤ සම්බන්ධ දේවල් ටික මුලට ගන්නවා. කුඤ්ඤ වල සම්බන්ධ. right. එතකොට උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම මේ වගේ දෙයක් මේ වගේ. කුඤ්ඤයක් මත මේ හැඩේ ආකාරයකට කියන කුඤ්ඤයක් කියලා. right. එතකොට මේ කුඤ්ඤ මේ විදිහට පොළොව මත තියලා තියෙනවා. සුමට පොළොවක් මත තියලා තියෙන්නේ. එතකොට සුමට පොළොවක් මත මේ වගේ කුඤ්ඤයක් තිබ්බොත් එහෙම මේ කුඤ්ඤයට නිදහසේ චලිතය වෙන්න පුළුවන්. නිදහස් චලිතයක් ඇති කරන්න පුළුවන්. අපි හිතමු මෙයාගේ ස්කන්ධය m කියලා. කැපිටල් M කියලා. එතකොට මෙයාගේ බර එනවා කැපිටල් M G කියලා මේ විදිහට. මෙයා දැන් නිකම්ම තිබ්බොත් මෙයාගේ කිසිම චලිතයක් සිදු කරන්නේ නැහැ නේද? ඊට පස්සේ අපි මේ කුඤ්ඤය මත තවත් සිම්පල් ස්කන්ධයක් සහිත වස්තුවක් මේ වගේ පැත්තකින් තියෙනවා. එතකොට එයාගේ බර mg එනවා මේ විදිහට තියෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ මේක? දැන් මොකද වෙන්නේ? දැන් මෙයාගේ මේ m ස්කන්ධය තිබ්බ නිසා මේ කුඤ්ඤය මත බලයක් ඇති වෙනවා. මොකද්ද? මෙයා මත කුඤ්ඤයෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් වෙනවා මේ පැත්තට r. ඒ වගේම ඊට සමානව විරුද්ධව අභිලම්බ ප්‍රතික්‍රියාවක් වෙනවා r කියලා මේ පැත්තට. කුඤ්ඤයලු ඉහළට s කියන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. කුඤ්ඤේ පොළොව මත s කියන එක තියෙනවා. ඒතර අපි පොළොවේ සමතුලිතතාවය පොළොවේ බල සලකන්නේ නැති නිසා මේ පොළොව වෙන්න පුළුවන් මේසයක් වෙන්න පුළුවන්. මෙයාගේ සාපේක්ෂ චලිතයක් නැහැ. ඒතකොට ඒ වගේ වස්තුවේ බල සලකන්නේ නැති නිසා ඒක අපි යෙදුවේ නැහැ කියන එක ප්‍රශ්නයක් නැහැ. right. ඒතකොට දැන් මෙතන වෙන්නේ මොකද්ද? ඒතකොට කුඤ්ඤය කියන කුඤ්ඤය ගත්තොත් එහෙම කුඤ්ඤය මත මෙතන r කියන බලයක් ඉඳලා තියෙනවා. එතකොට කුඤ්ඤය මත r කියන බලය තිබුණා කුඤ්ඤයට මේ පැත්තට බලයක් තියෙනවා. එතකොට කුඤ්ඤය මොකද වෙන්නේ? කුඤ්ඤය මේ පැත්තට චලිතයක් ඇති කරනවා. එතකොට මෙයා මත මේ සිම්පල් m ස්කන්ධය මත මේ mg ගෙන් මෙහෙට සංරචනයක් එනවා නේද? එතකොට මෙයා මේක දිගේ පහළට චලිතයක් වෙනවා. එතකොට කුඤ්ඤය මෙහෙට යනවා මෙයා පහළට යනවා. නේද? ඔන්න කතන්දරය. දැන් එතකොට දැන් මේ වස්තු වල චලිතය ගත්තාම දැන් අපි මීට තව මොහොතකට පස්සේ චලිතය ගත්තොත් එහෙම මොන වගේ තැනකද ඉන්නේ? මීට පොඩි මොහොතකට පස්සේ චලිතය ගත්තොත් පොඩි මොහොතකට පස්සේ චලිතය ගත්තොත් එහෙම කුඤ්ඤය දැන් මෙතන තිබුණ තැන කුඤ්ඤය මෙතන තිබුණ කෙනා කුඤ්ඤය තව ටිකක් පස්සට එනවා මේ වගේ තැනකට එනවා. මෙහෙම. එතකොට මේක දිගේ තව පොඩි දුරක් ඉස්සරහට යනවා. එතකොට මෙතන තිබුණ කෙනා මේ වගේ දුරක් ඉස්සරහට යනවා. මේ වගේ තැනකට එනවා. එතකොට මෙයාට වෙන්නේ වෙන දෙයක් තියෙනවා. මේක ඉස්සරහට යනවා. ඒත් එක්ක මේ කුඤ්ඤය තව පොඩ්ඩක් පස්සට එනවා. එතකොට මෙයා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මේ වගේ තැනකට. තව පොඩ්ඩක් යනකොට තව මෙහෙම. එතකොට මේක සාපේක්ෂ චලිතයක් තමයි ඇති කරන්නේ. දැන් අපිට හිතෙනවා right මේ වස්තුව නිශ්චලව තිබ්බනම් මේක දිගේ මේ විදිහට චලිතය. කුඤ්ඤය විතරක් ගත්තොත් කුඤ්ඤය නිදහසේ මෙහෙට චලිත වෙනවා. ඒක කුඤ්ඤය මත මේ වස්තුව තියෙනවා. එතකොට කුඤ්ඤය මත මේ වස්තුව තියෙනකොට හරියට මෙන්න මේ වගේ. හරියට මේක මේක මත වස්තුවක් තියලා තියෙනවා වගේ. මේක උඩ වස්තුවක් තියෙනවා වගේ. එතකොට මේක මත යම් වස්තුවක් තියෙනකොට ඒකේ චලිතය සිදු වෙන්නේ කොහොමද? මෙයා මත මේ විදිහට යම් වස්තුවක් තියෙනවා. ඊළඟට මේ කුඤ්ඤය නිශ්චල වුණොත් එහෙම මේක දිගේ මෙහෙම චලිත වෙනවා. මේ වගේ පාරක යනවා. එතකොට මෙයාගේ චලිත වෙන පාර තමයි මේක. නිශ්චලතාවයේ තිබුණොත්. මෙන්න මේ පාර දිගේ තමයි මෙයා චලිත වෙන්නේ. මේ පාර දිගේ. ඒ වුණාට දැන් මේක මෙන්න මෙතන තිබුණ වස්තුව කුඤ්ඤය පොඩි මොහොතක් යනකොට කුඤ්ඤය මෙතෙන් එනවා. එතකොට මේ වස්තුවත් මේක දිගේ මෙච්චර දුර ප්‍රමාණයක් චලිත වෙනවා කියන්නේ. එතකොට මෙතන සිට එයා ඒ දුරම චලිත වෙනවා. එතකොට දැන් වස්තුව තියෙන්නේ මෙතන. තව මොහොතක් යනකොට අපි හිතුව මෙතන ඉඳලා මේ දුරකට චලිත වුණා කියලා. එතකොට කුඤ්ඤයත් පොඩි දුරක් චලිත වෙනවා. දැන් වස්තුව තියෙන්නේ මෙතන.
තව මොහොතක් යනකොට මෙයා තවත් චලිත වෙනවා. එතකොට මේ වගේ චලිත වෙනවා. දැන් වස්තුව තියෙන්නේ මෙතන. මෙන්න මෙයාගේ ගමන් දිශාව එතකොට. මේ වගේ පාරක තමයි මෙයා යන්නේ. ඇත්තටම යන්නේ මේ පාරේ එතකොට. නේද? එතකොට මේක මේ වස්තුන් වලට සාපේක්ෂව චලිතයක් ඇති කරනවා. කුඤ්ඤයට සාපේක්ෂව ගත්තොත් කුඤ්ඤයට සාපේක්ෂව කියන්නේ කුඤ්ඤය නිශ්චල කරොත්. කුඤ්ඤය නිශ්චල කරොත් මෙයා යන්නේ මෙන්න මේ පාර දිගේ යන්නේ. එතකොට කුඤ්ඤය නිශ්චල නම් මේ පාර දිගේ මෙයා යන්නේ. එතකොට පොළොවට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව කුඤ්ඤය ගත්තොත් එහෙම කුඤ්ඤය යන්නේ මේ පාර දිගේ යනවා. එතකොට පොළොවට සාපේක්ෂව අංශුව ගත්තොත් එහෙම අංශුව යන්නේ කුඤ්ඤය චලිත වෙනවා අංශුව චලිත වෙනවා. එතකොට මේ වගේ පාරක මෙයා යනවා. මෙන්න මෙයාගේ ඇත්තම ගමන් දිශාව. එතකොට මෙයාගේ ප්‍රවේග ත්වරණ සියලුම දේවල් ක්‍රියා කරන්නේ මෙන්න මේ පාර දිගේ පොළොවට සාපේක්ෂව ගත්තොත්. එතකොට මේ වගේ වස්තුන් දෙකක් ගත්තම දෙකක් හෝ තුනක් හෝ කීපයක් ගත්තම මේ වගේ චලිත එක එක වස්තුවට සාපේක්ෂව සිදු වෙනවා නම් දැන් බලන්න මෙතන මේ අංශුවේ චලිතය කුඤ්ඤයට සාපේක්ෂව වෙන චලිතයක්. එතකොට කුඤ්ඤයට සාපේක්ෂව නැතුව පොළොවට සාපේක්ෂව ගත්තොත් තවත් චලිතයක්. මේ වගේ චලිතය කියන්නේ. නේද? එතකොට මේ වගේ වස්තුන් ගත්තම වස්තුන් චලිත කීපයක් සිදු කරනවා නම් අපිට මේ වගේ තොරණ එක එක ඒවාට සාපේක්ෂව යොදාගෙන බෑ හදාගන්න ගන්න. එතකොට අපි කරන්නේ මේ වගේ එක තොරණ ගත්තොත් එහෙම එක පද්ධතියකට සාපේක්ෂව තමයි තොරණ ලකුණු කරන්නේ. එතකොට දැන් මෙතන ගත්තොත් එහෙම මේ පොළොව නම් පොළොවට සාපේක්ෂව තොරණ ගත්තොත් එහෙම කුඤ්ඤයටත් තියෙන්නේ මේ පැත්තට තොරණයක්. එතකොට අංශුව පොළොවට සාපේක්ෂව ගත්තොත් කුඤ්ඤයට සාපේක්ෂව මේ වගේ පාරක ගියාට පොළොවට සාපේක්ෂව යන්නේ මේ වගේ පාරක. මේ වගේ පාරක. එතකොට මේ පාර තමයි මෙයා යන්නේ. එතකොට මෙන්න මේ චලිත වලට තමයි අපි F සමානයි ma කියන සමීකරණය යොදාගන්නේ. මොකද හේතුව දැන් මෙයාට F සමානයි ma දානකොට මෙයාගේ චලිතයකුත් තියෙනවා. එතකොට මෙයාගේ වෙන පද්ධතියකට සාපේක්ෂව චලිතයක් සලකලා මෙයාගේ වෙන පද්ධතියකට සාපේක්ෂව චලිතයක් සලකලා ඒ දෙක එකම සමීකරණ ඇතුළට අපිට යොදා ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපි මේ පද්ධතියේ තියෙන සියලුම කට්ටියට සියලුම දෙනාට පොදුවේ ගන්න පුළුවන් පද්ධතියකට තමයි අපි මේ තොරණ ලකුණු කරගන්නේ. ඒ තොරණ වලට තමයි අපි F සමානයි ma දාන්නේ. මේක තමයි මේකේ තියෙන මේ තියදී. මේක තමයි මේ පාඩේ අපිට තියෙන තියදී. right. එහෙනම් අපි බලමු කොහොමද මේ වගේ පද්ධතියක තොරණ ලකුණු කරගන්නේ කියන එක. right. එතකොට මේක ලොකු පාඩමක් නෙවෙයි සාමාන්‍ය සාපේක්ෂව පොඩි පාඩමක්. ඒ වුණාට මේක මේ පාඩමේ තීරිය පොඩි යෙදෙන ගණන් හුඟක් වෙලාවට එකම විදිහයි. ඉතින් අපිට ඒක ලොකු වාසියක් තියෙනවා අපේ වගේ විභාගයකදී අපිට ලේසියෙන් ගණක් හදාගෙන යන්න හැකියාවක් තියෙනවා. හරි right. එහෙමනම් මම ගන්නම් පොඩි රූප සටහනක්. මෙන්න මේ වගේ රූප සටහනක් තියෙනවා. එතකොට මෙයාගේ මේ කුඤ්ඤයක් තියෙන්නේ. මේ කුඤ්ඤය මත අංශුවක් තියලා තියෙනවා. අංශුවක් තියලා තියෙනවා. එතකොට මේ අංශයේ ස්කන්ධයත් මෙයා මත ක්‍රියා කරනවා. එතකොට අපි හිතමු කැපිටල් M ස්කන්ධය සහිත කුඤ්ඤයක් තියෙන්නේ. කැපිටල් M. එතකොට මෙයාගේ බර mg 15 ක්‍රියා කරනවා. ඒ වගේම මෙයාගෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඉහළ ක්‍රියා කරනවා S කියලා. right. මෙයා මත අපි දීලා තියෙනවා ස්කන්ධයේ සිම්පල් M වන අංශුව. එතකොට සිම්පල් m වන අංශයක් තිබ්බොත් එයාගේ ස්කන්ධයත් පහළට සිම්පල් mg ක්‍රියා කරනවා. ඒ වගේම මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියා කරනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති කරන්නේ මෙයා ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨය එයාට ලම්බකව තමයි ඇති කරන්නේ. එතකොට ඒක අපි r කියලා ගමු. එහෙමනම් මේ පෘෂ්ඨය මෙයා මත මේ සිම්පල් m ස්කන්ධයෙන් ඇති කරනවා ඊට සමාන විරුද්ධ r අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි හිතුවොත් මේක ඇල්ෆා කෝණයක් ආනතයි කියලා. එතකොට මේක 90 ඍණ ඇල්ෆා වෙනවා. එතකොට මෙතන මේ චූටි කෝණය 90 ඍණ ඇල්ෆා. එතකොට මේ මුළු සම්පූර්ණ මේ කෝණය අපිට එනවා ඇල්ෆා කියලා කෝණයක් එනවා. right. මෙන්න අපි වස්තුව මත බල ලකුණු කරා. එතකොට මේ රූප සටහනට අපිට ලකුණු දෙනවා. එතකොට රූප සටහනට ලකුණු දෙන්නේ මෙන්න මේ බල ටික ලකුණු කිරීමට. එතකොට මේ බලවල අනිවාර්යෙන් අන්තර්ගත යුතු දේවල් තියෙනවා. එතකොට මේ වස්තුවේ ස්කන්ධය තියෙන්න ඕන. මේ වස්තුවේ ස්කන්ධයක් තියෙනවා. තව මොකක්ද තව ස්කන්ධයක් තියෙද්දිකොත් එයාගේ ස්කන්ධයක් ලකුණුලා තියෙන්න ඕන. ඊළඟට අභිලම්බ ප්‍රතික්‍රියා ලකුණු වෙන්න ඕන. එතකොට මේ කුඩා සිම්පල් m ස්කන්ධයෙන්
මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් R කියලා තියෙනවා මේ කුඤ්ඤේ මත සිම්පල් එකකින් R කියලා මේ පැත්තට ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ දෙකම ලකුණු වෙන්න ඕන. මොකද හේතුව මෙතෙන්දී අපි මේ පද්ධතිය විතරක් සලකලා මෙයාට x සමාන m මේ දානවා. එතකොට මෙයාගෙන් මෙයා මත තියෙන බලය අපි ලකුණු කරලා තියෙන්න ඕන. right. ඊළඟට අපි කුඤ්ඤේ සලකනවා. කුඤ්ඤේ සලකුවාම කුඤ්ඤේ මත s කියලා ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. කුඤ්ඤෙන් පොළොව මතක් තියෙනවා ප්‍රතික්‍රියාවක් s. එතකොට මේක ලකුණු නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි පොළොවේ සමතුලිතතාවය සලකන්නේ නැති නිසා. සමතුලිතතාවය හෝ පොළොව මත බල සලකලා සමීකරණ දාන්න නැති නිසා ඒ බලය ලකුණු නැති වුණාට කමක් නැහැ. එතකොට මේ s r දෙකම mg දෙනවා. මේ ටික ලකුණු කරනවා තමයි මේගොල්ලෝ මේ රූප සටහනට ලකුණු පහක් දෙන්නේ. එතකොට ඒ ටික අනිවාර්යෙන් ලකුණු වෙන්න ඕනේ. හරි. right. ඊළඟට අපි මෙයාගේ ත්වරණ ලකුණු කරගන්න ඕනේ. එතකොට මම මෙන්න මේ දේ පොඩ්ඩක් කතා කරන්නම්. දැන් අපි ගත්තොත් එහෙම වස්තුවක සාපේක්ෂ චලිතයක්. අපි හිතමුකෝ A කියන වස්තුවක් කියලා. A කියලා වස්තුවක් තියෙනවා. එතකොට මේ A කියන වස්තුවේ සාපේක්ෂ ප්‍රවේගය අපි ගත්තොත් එහෙම අපි දන්නවා A කියන වස්තුවක් දැන් අපි හිතුවොත් එහෙම මෙන්න මේක B කියන මොකක් හරි එකක් උඩ තියෙන කියලා. එතකොට මේ අපිට කියන්න පුළුවන් AV A ගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව හොයනවා නම් අපිට ඒක කියන්න පුළුවන් V A කියන වස්තුවේ ප්‍රවේගය B ට සාපේක්ෂව ධන V B කියන වස්තුවේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව මේ සමීකරණය තමයි අපි යොදාගන්නේ නේ. එතකොට මේ තමයි අපේ සාපේක්ෂ චලිත සමීකරණ. එතකොට අපි දන්නවා ප්‍රවේගය අපි කාලය විශ්ේ නවකලනය කරොත් අපිට එන්නේ ත්වරණය නේද? ත්වරණය. එතකොට මේ සමීකරණය මම t විශ්ේ නවකලනය කරොත් එහෙම t විශ්යෙන් අවකලනය කාලය විශ්ේ නවකලනය කරොත් අපිට එනවා ප්‍රවේගයේ කාලය විශ්ේ නවකලනය කරොත් අපිට එනවා ත්වරණය. එතකොට ත්වරණය a ගේ පොළොවට සාපේක්ෂ ත්වරණය සමානයි. මෙතන එනවා ත්වරණය a ගේ b ට සාපේක්ෂ ත්වරණය ධන ත්වරණය b ගේ පොළොවට සාපේක්ෂව. එතකොට අපි මේ සාපේක්ෂ ප්‍රවේගයේදී යොදාගත්ත සමීකරණය ඒ ආකාරයෙන්ම ත්වරණ සඳහා යොදා ගන්නත් පුළුවන්. හැබැයි මේ සමීකරණේ ත්වරණ සඳහා යොදා ගන්න පුළුවන් ඒකාකාර ත්වරණ වලින් චලිත වෙන ඒවාට විතරයි. වෙනස් වෙන ත්වරණ වලින් චලිත වෙන ඒවාට මේක යොදා ගැනීම හැකියාවක් නැහැ. මොකද ත්වරණය එකම වේගයෙන් පද්ද තුනෙන් එකම විදිහට ත්වරණය තියෙනවා නම් විතරයි පුළුවන්. ඒ එකකවත් වෙනස් වෙනවා නම් අපිට ඒකට යොදන්න හැකියාවක් නැහැ. right. ඒතර අපි මේකෙදිත් එහෙමනේ නේද? හරි. right. එහෙනම් මේ තමයි අපේ සාපේක්ෂ ත්වරණ සමීකරණය. ඒතර සාපේක්ෂ ත්වරණ සමීකරණයකුත් අපිට මේ සාපේක්ෂ ප්‍රවේග සමීකරණ ආකාරයටම ඕනම අවස්ථාවකදී අපිට අවශ්‍ය විදිහට මේක පරිවර්තනය කරලා ලියා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙමනම් බලමු මේ පද්ධතියට කොහොමද අපි සාපේක්ෂ ත්වරණ සමීකරණ යොදන්නේ කියන එක. හරි. එතකොට දැන් මේ පද්ධතිය ගත්තොත් එහෙම මේ පද්ධතියේ මම ත්වරණ ලකුණු කරගෙන යනවා. දැන් ඒතකොට අපේ බල ටික හරි. මේ බල අනිවාර්යයෙන්ම තිබිය යුතුයි අපිට ලකුණු ගන්න නම්. right. එතකොට මම ත්වරණ ලකුණු කරොත් එහෙම මම ගන්නම් මේ අංශුවේ දැන් මේ සිම්පල් m කියන ස්කන්ධේ මම හරියටම චලිත වෙන දිශාව දන්නේ නැහැනේ. චලිත වෙන පාර දන්නේ නැහැ. ඒ වුණාට අපි අර ඉස්සෙල්ලා උදාහරණෙන් අපිට තේරුණා මෙයා මේ පාරේ නම් නෙවෙයි චලිත වෙන්නේ පොළොවට සාපේක්ෂව. පොළොවේ ඉඳලා බලාගෙන ඉන්න කෙනෙකුට පේන්නේ මෙයා මෙන්න මේ වගේ පාරක් යනවා. මොකද හේතුව මේ කුඤ්ඤේ මොහොතින් මොහොත මේ පැත්තට යනවා. ඒතකොට මේක ඒක උඩනේ තියෙන්නේ. ඒතකොට ඒක උඩ ඉඳලා මෙයා කරන චලිතය තමයි මෙයා කියන්නේ. එතකොට මේ වගේ පාරක යන්නේ. එතකොට අපි මෙයාගේ මේ පැත්තට තියෙන තොරණේ අපි දන්නේ නැහැ. ඒක අපිට ලකුණු කරගැනීමේ හැකියාවකුත් නැහැ. එහෙමනම් අපි කරන දේ මෙයාගේ තොරණය අපි ලකුණු කරනවා මෙන්න මේ පාර දිගේ. ඒ කාට සාපේක්ෂ තොරණයද? එතකොට මේ පාර දිගේ තොරණය ගත්තොත් මම මේ පාර දිගේ මෙයාගේ තොරණේ සිම්පල් a කියලා හිතන්නම්. එතකොට මේ කාට සාපේක්ෂ තොරණයද ලකුණු කරේ? එතකොට මේ පාර දිගේ මේ වස්තුවේ චලිත වෙන්නේ කුඤ්ඤ නිශ්චලන. එහෙනම් මේ තොරණය තමයි සිම්පල් a කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂව සිම්පල් m වස්තුවේ තොරණය. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් තොරණය සිම්පල් m ගේ කුඤ්ඤයට සාපේක්ෂව. කුඤ්ඤය කියලා මම ගත්තේ කැපිටල් m. එතකොට කැපිටල් m ට සාපේක්ෂව සිම්පල් m ගේ තොරණය තමයි a වෙන්නේ. එයා චලිත වෙන්නේ මෙන්න මේ දිශාවට. a. තිරසට ඇල්ෆා කෝණයක් අනුව. තේරුණාද වැඩි? එතකොට මේ ලකුණු කරේ මම කුඤ්ඤ නිශ්චලන තොරණය. ඒ වුණාට මට ඇත්තටම මෙයාගේ අවශ්‍ය මොකද්ද? කුඤ්ඤ නිශ්චලන නෙවෙයි. කුඤ්ඤ නිශ්චල නැහැ. කුඤ්ඤ චලිත වෙනකොට තොරණය තමයි ඕනේ. එතකොට ඒක මට ලකුණු කරගන්න හැකියාවක් නැහැ. මොකද ඒකේ විශාලත්වය මට a හරි f හරි කියලා දාන්න උනා. එයා චලිත වෙන දිශාව දන්නේ නැහැ. ඒ නිසා අපි මේක තමයි ලකුණු කරගන්නේ. එතකොට මම
කුඤ්ඤේ තොරණේ ලකුණු කරගන්නම්. කුඤ්ඤේ අපි කිව්වා මේ R නිසා කුඤ්ඤේ චලිත වෙන්නේ මේ පැත්තට. එහෙනම් කුඤ්ඤේට අපිට මේ පැත්තට තියෙනවා කියලා හිතන්න පුළුවන්. මම F කියලා ගන්නම්කෝ මෙයාගේ තොරණේ. සිම්පල් F. එතකොට මේ F කාට සාපේක්ෂවද? මේ F පොළොවට සාපේක්ෂව නේද? පොළොවේ ඉඳලා අපි බලන්න හිටියොත් කුඤ්ඤ ඇත්තටම චලිත වෙන්නේ මේ පාරේ. එහෙනම් මෙතන තියෙන කුඤ්ඤේ තොරණේ කුඤ්ඤේ මම ගත්තේ කැපිටල් N කියලා පොළොවට සාපේක්ෂ තොරණ එනවා අපිට F මේ වගේ දිශාවකට. එහෙමනම් අපිට දැන් මෙයාට සමීකරණ දානකොට මට මේ අංශුවට වෙනම සමීකරණ දාන්න පුළුවන්. ඒතකොට එහෙම දානවා නම් මෙන්න මේ තොරණේ අරගෙන බෑ. මොකද මට අවශ්‍ය වෙන්නේ මේ පද්ධතියක් විදිහට ඊළඟට සලකනකොට මෙයාගේ මේ තොරණේ නෙවෙයි කාටද? පොළොවට සාපේක්ෂ තොරණේ. එහෙනම් පොළොවට සාපේක්ෂ තොරණේ හොයන්න පුළුවන් අපිට A සිම්පල් m ගේ පොළොවට සාපේක්ෂ තොරණය සමානයි. තොරණය සිම්පල් m ගේ කැපිටල් m ට සාපේක්ෂව ධන තොරණය කැපිටල් m ගේ පොළොවට සාපේක්ෂව. මේක අපි සාපේක්ෂ ප්‍රවේග සමීකරණ විදිහටම අපි ලියාගත්තා. අපි ඉස්සර කතා කරා මේක මේ විදිහට ගන්න පුළුවන්. අපි අවකලනය කරලා පෙන්නවා මේක මේ විදිහට එනවා කියන එක. හරි. එතකොට අපි මේ දෙන්න දන්නවා. එහෙනම් මේ දෙන්න ඇතුලෙන් මේක හොයාගන්න පුළුවන්. එතකොට අපිට එනවා සිම්පල් m ගේ කැපිටල් m ට සාපේක්ෂව තොරණය. මේ වගේ දිශාවකට A තියෙනවා. කැපිටල් M පොළොවට සාපේක්ෂව මේ දිශාවට F තියෙනවා. එහෙනම් අපිට මෙයා කියනවා මෙහෙට A මේ පැත්තට F alpha. මෙන්න සිම්පල් M ගේ පොළොවට සාපේක්ෂ තොරණය. එතකොට සිම්පල් M ගේ පොළොවට සාපේක්ෂ තොරණය ගත්තොත් මේ තොරණ දෙකම මෙයා මත ක්‍රියා කරනවා. මේ තොරණ දෙකම ක්‍රියා කරනවා. එතකොට අපි කැපිටල් M ගේ පොළොවට සාපේක්ෂ තොරණ දන්නවා. දැන් අපිට පුළුවන් මේ පද්ධතියට අපිට කැමති තොරණ දාලා තොරණ යොදාගෙන මේ ගාන හදලා ගන්න. හරි. එතකොට දැන් මෙතෙන්දී අපි මේවට සමීකරණ යොදද්දී අපි මෙන්න මේවා දේවල් ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ මට දැන් මේ ගානේදී නොදන්නා පද හම්බෙලා තියෙනවා ප්‍රධාන දෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ තොරණයයි මෙයාගේ තොරණයයි. ඊට අමතරව මේ S වත් මේ R වත් අපි දන්නේ නැහැ. මේ S සහ R දෙක දන්නේ නැහැ. ඒ කියන්නේ මේගොල්ලන්ගෙන් ඇති වෙන අභිලම්භ ප්‍රතික්‍රියා දන්නේ නැහැ. එතකොට මේ ගාන හදද්දී අපි වඩාත්ම සැලකිලිමත් වෙනවා මේ අභිලම්භ ප්‍රතික්‍රියාවෙන් නැති වෙන්න ගැලවිලා ගාන හදාගෙන යන්න. මේ වගේ බේරලා යන්න. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි කරන්නේ මට පුළුවන් මේ සිම්පල් M ස්කන්ධයට මේ ආනතයේ කුඤ්ඤේ දිගේ සමානයි මේ දාන්න. එතකොට ඒකේ තියෙන වාසිය තමයි කුඤ්ඤේ දිගේ දැම්මොත් ඊට ලම්බකව තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව හැම වෙලාවෙම ක්‍රියා කරන්නේ. ඒතර අභිලම්භ ප්‍රතික්‍රියාව අපිට එන්නේ නැහැ. මෙන්න එහෙනම් මේ ස්කන්ධයේ කුඤ්ඤේ දිගේ සමානයි මේ දැම්ම අපිට එක සමීකරණයක් එනවා. ඒකෙට අපිට තියෙනවා AF දෙන්න ඉන්නවා. ඊළඟට අපිට පුළුවන් කාටද? කුඤ්ඤයට වෙනම ගත්තොත් එහෙම කුඤ්ඤේ ගලවලා ගත්තොත් එහෙම මේ R ගැලවිලා මේ කැපිටල් සිම්පල් M ගැලවිලා යද්දි සිම්පල් M එකත් එක්ක මේ R යනවා. එතකොට සිම්පල් M එකත් එක්ක මේ R යනවා. සිම්පල් M ගියාට පස්සේ සිම්පල් M ගෙන් තිබුණ බලය මේ R මේ කුඤ්ඤය මත තියෙනවා. එතකොට කුඤ්ඤය ගලවලා ගත්තොත් කුඤ්ඤය මත R වෙනවා. එතකොට අපිට AR ගෙන් ගැලවෙන්න ආයේ කුඤ්ඤයට වෙන කොහෙටවත් සමීකරණ දාන්න බෑ. කොහෙට දැම්මත් මේ R වෙනවා. මේ සිම්පල් M ගැලවෙවොත්. එතකොට අන්න ඒ නිසා අපි කරන දේ මේ සිම්පල් M ගලවලා පැත්තකින් තියලා කුඤ්ඤයට විතරක් දාන්න බෑ. දැන් අපි සිම්පල් M ට දානකොට මේ කුඤ්ඤය අයින් කරලා සිම්පල් M විතරක් දැම්මේ. දැන් අපිට කුඤ්ඤයට දානකොට සිම්පල් M ගලවලා පැත්තකින් තියන්න බෑ. එහෙම තිබ්බොත් මේ ආරනවා. ඒ නිසා අපි කරන දේ පද්ධතියටම තමයි දාන්නේ ඊළඟ සමීකරණ. ඒතර පද්ධතියට දානකොට මේ ආට මේ ආ කැපෙනවා. අන්න එතකොට R ගෙන් එන ප්‍රශ්නේ ඉවරයි. ඒ වුණාට S ඉන්නවා. S ගෙන් ගැලවෙන්න නම් පද්ධතියට කොහෙටද දාන්න වෙන්නේ? S ට ලම්බ දිශාව ඔස්සේ. එහෙනම් S ට ලම්බ දිශාව තිරසනේ. එහෙනම් අපි දානවා පද්ධතියට මේ පැත්තට සමානයි මේ. එතකොට S එන්නේ නැහැ ලම්බක නිසා මේ R දෙක එන්නේ නැහැ. මේ ආට මේ ආ කැපෙනවා පද්ධතිය විදිහට ගත්තා. එතකොට අපිට ආපහු AF තියෙන තව සමීකරණයක් තියෙනවා. අන්න මේ සමීකරණ සියල්ලම සලකලා අපිට පුළුවන් මේ සමීකරණ දෙකෙන් සුළු කරලා A සහ F සොයන්න. අන්න ඒ දෙක හොයන එක තමයි අපි මේ පාඩමේ අපි ප්‍රධානම කරගෙන යන්නේ. හරි. right. එහෙනම් මම මේ පාඩම ගැන විස්තරයක් කරේ. අපිට සාමාන්‍යයෙන් එන ගණන් වල කොයි මොන රටාවටද අපිට මේක එන්නේ කියන එක. හරි. එහෙමනම් අපි මේකේ F සමාන m මේ යෙදෙන පිළිවෙලට අපි මේකත් යොදලා බලමු. right. එහෙමනම් මට පුළුවන්
මේ වස්තුව මත f සමානයි m යොදන්න. එතකොට කොහෙද දාන්නේ? මුලින්ම මම දාන්නම් සිම්පල් ලෙන්ත්. සිම්පල් ලෙන්ත් පුළුවන් මේ දිශාව ඔස්සේ යොදන්න නේ. මොකද ඒක තමයි අපිට r කින් ගැලවිලා යන්න පුළුවන්. එහෙමනම් මම දාන්නම් සිම්පල් ලෙන්ත් m මේ දිශාවට f සමානයි m. එතකොට සිම්පල් m මත බල තියෙනවා. බල ගත්තොත් r2යි mg තියෙන්නේ. එතකොට r2 r එන්නේ නැහැ. r එකයි තියෙන්නේ සිම්පල් m මත. මේ r විතරයි. ඒ r එන්නේ නැහැ. ලම්බ දිශාව ඔස්සේ දාපු නිසා. එහෙනම් mg ගෙන් cos alpha ගත්තොත් මේ දිශාවට එතකොට මේ පැත්තට තියෙන sin alpha නේ. එහෙනම් අපිට පුළුවන් බලයක් තියෙනවා mg sin alpha සමානයි. ස්කන්ධයේ m මෙයා මත ත්වරණය. ත්වරණය ගත්තොත් අපිට බලුවලට මේ කියලා පේන්නේ. ඒ වුණාට අපිට මේක දාන්න බෑ. මේ කුඤ්ඤයට සාපේක්ෂව නෙමෙයි මම මේ සමානයි මේ දාන්නේ පොළොවට සාපේක්ෂව. මොකද ඊළඟට පොළොවට සාපේක්ෂව තමයි මම කුඤ්ඤයට දාන්නේ සමීකරණේ. ඒතකොට අපි දාන්න ඕනේ මේකේ පද්ධතියට මුළු ඔක්කොටම දාන්න ඕනේ මොකක් හරි එක්කෙනෙකුට සාපේක්ෂව. ඒතකොට මේකේ අපිට ලේසින් පොළොවට සාපේක්ෂව දාන එක තමයි ලේසි. එහෙනම් මම පොළොවට සාපේක්ෂව තමයි මේ සිම්පල් ලෙන්ත් සමීකරණේ දාන්නේ. ඒතකොට සිම්පල් ලෙන්ත්ගේ ත්වරණය මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂව නෙවෙයි කුඤ්ඤයට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව ත්වරණ තියෙන්නේ මෙතනනේ. මෙන්න. එහෙනම් සිම්පල් ලෙන්ත්ගේ පොළොවට සාපේක්ෂව. එහෙනම් මෙතනින් බලලා තමයි අපි ත්වරණය දාගන්න ඕනේ. එතකොට සිම්පල් ලෙන්ත් මත ත්වරණය මම මේ දිශාවට දැම්මේ ඒ දිශාවට a තියෙනවා. මේ a මේ දිශාවට තියෙනවා. එහෙනම් a තියෙනවා ඊළඟට f ගෙනුත් සම්නතිකයක් තියෙනවා f cos alpha. ඒක අනිත් පැත්තට. එහෙනම් ඒක ඍණ f cos alpha වෙනවානේ. f cos alpha. මෙන්න. එච්චරයි තෝරන. right. මෙන්න එන අපි සිම්පල් ලෙන්ත් දැම්ම සමීකරණය. එතකොට m ට m කැපිලා යනවා. එහෙනම් අපිට g sin alpha සමානයි a ඍණ f cos alpha. මෙන්න එක සමීකරණයක් ආවා. අපිට එහෙමනම් ආපහු මේකට දාන්න පුළුවන් කැපිටල් ලෙන්ත්. කැපිටල් ලෙන්ත් විතරක් අපිට දාන්න පුළුවන්ද? කුඤ්ඤයට විතරක්. කුඤ්ඤයට විතරක් දාන්න බෑ කියලා කිව්වා නේද? මොකද කුඤ්ඤය විතරක් ගත්තොත් එහෙම මෙයා ගැලවිලා ගිය ගමන් මේ r මෙයා මත ඉන්නවා. එතකොට මෙතෙන්දී අපි r ගෙන් බේරුණාත් මෙතෙන්දී r ට අහු වෙනවා. එතකොට තව නොදන්නා පදයක් ගන්න නැතුව වෙනවා. එහෙනම් අපිට ඒකෙන් ගැලවිලා යන්න තියෙන එකම ක්‍රමය තමයි කුඤ්ඤය විතරක් සලකන්නේ නැතුව පද්ධතියම සලකලා දාන්න එක. එහෙමනම් අපිට ඊළඟට පුළුවන් පද්ධතියට. අපි කිව්වා පද්ධතියට දාන දිශාව. පද්ධතිය සැලකුවොත් r ට r කැපිලා යනවා. එතකොට r ගේ ප්‍රශ්නේ ඉවරයි. ඒ වුණාට මේ s ඉන්නවා. එතකොට s ගෙන් බේරෙන්න නම් අපි s ට ලම්බ දිශාවක් ඔස්සේ තමයි සමීකරණය දාන්න ඕනේ. එතකොට මට මේ පැත්තට දාන්නත් පුළුවන් මෙහෙට දාන්නත් පුළුවන්. එතකොට මේක පද්ධතියක් විදිහට මෙයා චලිත වෙන්නේ මේ පැත්තට නිසා මම මේ දිශාවටම දානවා. එහෙනම් පද්ධතියට අපිට පුළුවන් මේ පැත්තට දාන්න f සමානයි m. එතකොට එතනින් අපිට එනවා මොනවාද බල එන්නේ? මෙයා මත පද්ධතිය මත බල mg ස්කන්ධ වලින් එක බලයක්වත් එන්නේ නැහැ ලම්බකයි. s එන්නේ නැහැ ලම්බකයි. r ආවට මේ ආට කැපිලා යනවා. ඒතකොට ඒ දෙක එන්නේ නැහැ. ඒතකොට බල විදිහට තිබුණේ ඔය ටික විතරයි නේද? එහෙනම් කිසිදු බලයක් පද්ධතිය මත ක්‍රියා කරන්නේ නැහැ. එහෙනම් පද්ධතිය මත බල බිඳුවයි සමානයි. දැන් මේ වස්තුන් දෙක ගත්තොත් එහෙම මේ වස්තුන් දෙක එකම චලිතයද සිදු කරන්නේ? එකම තොරණද මේ දෙන්නට තියෙන්නේ? නෑ නේද? මෙයා මේ පැත්තට තොරණයක් තියෙනවා. මෙයා මේ වගේ පාරක යන්නේ. ඒතකොට මෙයා ඇත්තටම ගත්තොත් මේ වගේ පාරක. ඒතකොට මේ දෙන්නගේ මේ තොරණ වෙනස්. එහෙනම් මේ ස්කන්ධ දෙකට වෙන වෙනම තමයි අපිට MA දාන්න වෙන්නේ. ඒතකොට මට පුළුවන් මේ කැපිටල් M දාන්න. ඒතකොට කැපිටල් M ස්කන්ධයේ කැපිටල් M කුඤ්ඤය මත තොරණයක් තියෙනවා පොළොවට සාපේක්ෂව මෙහෙට F. කුඤ්ඤය මත තොරණේ F පොළොවට සාපේක්ෂව. එහෙනම් අපිට ඒක F කියලා ගන්න පුළුවන්. ධන සිම්පල් M ස්කන්ධයේ මත තොරණයක් තියෙනවා මේ පැත්තට. මොකද්ද මේ පැත්තට තියෙන තොරණේ? සිම්පල් M පොළොවට සාපේක්ෂව ගත්තොත් එහෙම පොළොවට සාපේක්ෂව තොරණ අපිට තියෙන්නේ මෙතනනේ. එහෙනම් සිම්පල් M පොළොවට සාපේක්ෂව මේ දිශාවට තියෙනවා F. ඒකෙන් තියෙනවා A cos alpha. ඒක අනිත් පැත්තට. එහෙනම් ඒක ඍණ A cos alpha නේ. එහෙනම් අපිට මේක දාන්න පුළුවන් F ඍණ A cos alpha. මෙන්න තව සමීකරණයක් ආවා. එතකොට මේ දෙකේම තියෙන F සහ A. එහෙනම් නොදන්නා පද දෙකක් තියෙන සමීකරණ දෙකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මේ වක්ත කරලා මේ වගේ ප්‍රවේග හොයාගන්න. එහෙනම් අපිට මෙතනින් පුළුවන් ගන්න. මෙතනින් අපිට පුළුවන් දැන් මෙතන නොදන්නා පද F සහ A නේ. එහෙනම් මෙතනින් F පද වෙන් කරගන්නත් A පද වෙන් කරගන්නත් පුළුවන්. එහෙනම් මම
f පද වෙන් කරගත්තොත් අපිට එනවා m ධන simple m වාරයක් f නේද? f mf simple mf. ඊළඟට තොරණ පදයක් එනවා. තව a තියෙන එකක්. ඒක ඍණ ma cos alpha. දැන් අපිට පුළුවන් අංක 1 2 අරගෙන එක්කෝ මෙතනින් f ගෙනියලා මේකට ආදේශ කරලා a ටගයක් හොයන්න, නැත්නම් මෙතනින් a ගෙනලා මේකට ආදේශ කරලා හෝ මේකෙන් මේ දෙකෙන් විසඳලා n හෝ f හොයාගන්න. ඒතකොට ගානයක්ෙන් අහලා තියෙනවා නම් මේ simple a ගැන කුඤ්ඤයට සාපේක්ෂව අංශය තොරණය අහලා තියෙනවා නම් අපිට simple a හොයන්න වෙන්නේ. එහෙනම් f උක්ත කරලා අනිකට ආදේශ කරනවා. f ගැන අහලා තියෙනවා නම් කුඤ්ඤයේ තොරණය ගැන අහලා තියෙනවා නම් a උක්ත කරලා අනිකට ආදේශ කරන්න පුළුවන්. ඒතකොට මේ ක්‍රමයෙන් අපිට මේ ගාන හදාගෙන යන්න ගන්න පුළුවන්. ඒතකොට මේ තමයි සාමාන්‍ය දලව ගත්තට පස්සේ අපේ ගානේ සමීකරණය දෙන විදිය. ඒතකොට මේ ගානේ අපිට ලකුණු දෙනවා මේ රූප සටහනට. රූප සටහනේ බල ලකුණු කරනවට දෙන්නේ. ඒක ගැන අපි කතා කරා. ඊළඟට මෙයාගේ සාපේක්ෂ තොරණ ලකුණු වෙනවට ඊළඟට ලකුණු දෙනවා. ඒතකොට මේ සාපේක්ෂ තොරණ අපි ලකුණු කරනකොට මෙන්න මේකට මේ වස්තුන් දෙකේ සාපේක්ෂ තොරණ අපි ලකුණු කරනවට වෙනම දෙනවා. ඒතකොට ඒක මේ සමීකරණේ හරියටම යොදාගෙන තියෙනවා නම් එතෙන්ට ලකුණු දෙනවා. නැත්නම් මේක මේ විදිහට ලකුණු කරලා තියෙනවා නම් එතෙන්ට ලකුණු හම්බ වෙනවා. එතකොට අපි එකවරම මේක ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ළමෙක් එකවරම right කුඤ්ඤය මෙහෙට චලිත වෙන්නේ, අංශුව මෙහෙට චලිත වෙන්නේ. එහෙනම් කුඤ්ඤයට මේ පොළොවට සාපේක්ෂව අංශුවේ චලිතය තියෙන්නේ මේ පැත්තට f තියෙනවා, මේ අංශුව මෙහෙට තියෙනවා කියලා මෙන්න මේක එකවරම ලියලා තිබ්බොත් ඒකටත් ලකුණු දෙනවා මේගොල්ලෝ. ඒතකොට මේ විදිහට ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දෙක ලිව්වේ නැතුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. එහෙනම් එකවරම මේ සමීකරණය ලියලා ඒකට පද ආදේශ කරගෙන යන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි ලකුණු දෙන්නේ. ඊළඟට මේගොල්ලෝ f සමාන ma දානකොට මේ එක f සමාන ma එකක් දානකොට අංශුවට දානකොට ලකුණු 10ක් හම්බ වෙනවා. ඊළඟට පද්ධතියට දානකොට සමහරවිට ලකුණු 15ක් හම්බ වෙන අවස්ථාවක් තියෙනවා. අංශු දෙකක් විතර තිබ්බොත් 15ක් හම්බ වෙනවා. right. එතකොට මේ විදිහට තමයි අපි සමීකරණ වැටෙන්නේ. හරි. right. ඔන්න එහෙනම් අපි සාමාන්‍යයෙන් දලව කතා කරා කොහොමද මේක හදාගෙන යන්නේ කියලා. මේ ගාණක් නෙමෙයි ගත්තේ අපි. නේද? මේ ගාන හදන විදිහ ගැන තමයි අපි කතා කරේ. right. එතකොට දැන් අපිට මෙතනින් අවශ්‍ය නම් පුළුවන් a හොයන්නත් පුළුවන් f හොයන්නත් පුළුවන්. ප්‍රශ්න ඉවරයි. අපි ඔක්කොම හොයලා ඉවරයි එතකොට. තොරණ දන්නවා. එතකොට කුඤ්ඤයේ තොරණේ පොළොවට සාපේක්ෂව දන්නවා. අංශුවේ තොරණේ කාට සාපේක්ෂව? කුඤ්ඤයට සාපේක්ෂව a කියන කුඤ්ඤයට සාපේක්ෂව අංශුවේ තොරණයක් දන්නවා. එතකොට අපිට ඕන මේ අංශුවේ තොරණේ පොළොවට සාපේක්ෂව මේ උනත් හොයාගන්න පුළුවන් අවශ්‍ය නම්. හරි. ඊට පස්සේ දැන් අපෙන් ආයෙ නැවත අහන්න පුළුවන් මේගොල්ලෝ කුඤ්ඤය මත අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට ඒක කොහොමද හොයන්න පුළුවන් අපිට? එහෙමනම් අපිට කුඤ්ඤය මත අභිලම්බ ප්‍රතික්‍රියාව අහනවා නම් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙන්න නම් අපි මෙයාට f සමානයි ma දාන්න වෙන්නේ කොහෙද? සිරසට. නේද? මොකද මෙයා චලිත සිදු කරන එක. සමතුලිත නැහැ. පද්ධතියක් සමතුලිත නම් තමයි බල සලකලා ගන්න පුළුවන්. දැන් මේක සාපේක්ෂ චලිත දිනවනේ. මේ වගේ මත වස්තු චලිත වෙනවා. ඒතකොට අපිට බල සලකලා ගන්න බෑ. එහෙනම් අපි f සමානයි ma යොදන්න වෙනවා. එහෙනම් මට පුළුවන් මේ කුඤ්ඤේ මත මේ පද්ධතිය මත ඉහළට f සමානයි ma දාන්න. මොකද කුඤ්ඤේ මත ගත්තේ නැත්නම් කුඤ්ඤේ කියලා වෙනම ගැලුවොත් මේ r වෙනවා. එයාගෙන් බේරෙන්න ඕනේ. එහෙනම් පද්ධතිය මත ඉහළට f සමානයි ma දාන්න පුළුවන්. ඒතකොට පද්ධතිය මත ඉහළට f සමානයි ma දැම්මොත් මේ කුඤ්ඤේ ඉහළට චලිතයක් නැහැ. තොරණයක් නැහැ. ඒතකොට එයාගේ බලය විතරක් තියෙනවා. s කියන බලය එනවා. පල්ලෙහාට mg ස්කන්ධ දෙක තියෙනවා. මේ r මේ r කැපිලා යනවා. නේද? එතකොට මෙයාගේ ඉහළට බලයක් තියෙනවා ඒක එනවා. ඊළඟට කුඤ්ඤේ ඉහළට තොරණ ගත්තොත් කුඤ්ඤේ ඉහළට තොරණ නැහැ. අංශුව ගත්තොත් අංශුවේ ඉහළට තොරණ දානකොට අංශුවේ මේ f වෙන්නේ නැහැ. ඉහළට එන්නේ a ගෙන් සම්නසිකයි. එහෙනම් a දාන්න නිසා අපිට මේ s හොයන්න පුළුවන්. ඒ වගේම r අහලා තියෙනවා නම් අපිට ඒකටත් ওই වැඩේම කරන්න පුළුවන්. අංශුවට අපිට දාන්න පුළුවන් කොහොමද? අංශුව විතරක් ගලවලා අංශුවට මේ පැත්තට f සමානයි. ඒතර අංශුවට මෙහෙට f සමානයි මේ දැම්මොත් එහෙම අංශුවේ ස්කන්ධයෙන් හස් සංරචකයක් තියෙනවා mg cos alpha මෙහෙට r මෙහෙට තියෙනවා. ඒතර අංශුව මත තොරණ තියෙනවා. ඒක තියෙන්නේ මෙතනනේ. ඒතර මේ පැත්තට ලම්බ දිශාව ඔස්සේ දැන් මේ a ගෙන් එන්නේ f ගෙන් සංරචකයක් එනවා. එහෙනම් f දාන්න නිසා ඒක හොයන්න පුළුවන්. එහෙනම් ওই දේවල් තමයි මේ පාඩමේදී අපිට මේකත් එක්ක සම්බන්ධ විය හැකි දේවල්. ආයෙ මේ වගේ වෙන්න පුළුවන්. මේ වගේ චලිත වන කාල මේ කුඤ්ඤ කොච්චරද ගියාද මේවා හොයාගන්න අපිට සාමාන්‍ය චලිත සමීකරණ යොදා ගන්න වෙන්නේ තොරණ හොයාගත්තට පස්සේ. එතකොට ඒවා අපේ සාමාන්‍ය චලිත සමීකරණ වලට යන්නේ. එහෙනම් මෙන්න මේ පාඩමේ සංක්ෂිප්තය ගැන අපි කතා කරේ. මේ විදිහට වෙන්න පුළුවන් කියන්නේ. දැන් එහෙමනම් අපි යමු මේකේ තියෙන අපේ
විභාග ගැටලු වලට. මොකද මම මේකේ කෙලින්ම විභාග ගැටලුම ගන්නවා. ටියුට් එකේ ඔයගොල්ලන්ගේ තියෙනවා තවත් ගැටලු. ඊට පස්සේ මම ඒ වගේ අමාරු ගැටලු වලට යනවා. මොකද මේ පාඩම ඉතාම සරල පාඩමක්. ඒ නිසා අපි කෙලින්ම විභාග ගැටලු වලින්ම පොඩි ගැටලු වලින්ම පටන් දාගෙන යනවා. හරි. අපි එහෙමනම් ගමු 2001 විභාග ගන්න. 2001 විභාග ගැටලු. 30 වෙනි ගාන. හරි. මේ ගාන කියලා තියෙනවා ස්කන්ධයේ m වූ අංශුවක් ස්කන්ධයේ කැපිටල් M වූ කුඤ්ඤයක තිරසට ඇල්ෆා වූ සුමට මුහුණතක පහළට ලිස්සා යන අතර කුඤ්ඤයට සුමට තිරස් මේසයක් මත චලනය වීමට නිදහස් ඇත. right. ඒක කුඤ්ඤයක් තියලා තියෙනවා සුමට තිරස් මේසයක් මත මේ කුඤ්ඤයේ තියෙනවා එක පැත්ත ගාන තිය ඇල්ෆා. ඒකත් සුමටයි. එතකොට ඒක මත ස්කන්ධයේ M වූ අංශුවක් තව තියෙනවා. right. ඊළඟට ගාන කියනවා කුඤ්ඤයේ තොරණය මේ බව පෙන්වා අංශුව සහ කුඤ්ඤ අතර ප්‍රතික්‍රියාවසයන්. එතකොට බලන්න මේ අංශුව ස්කන්ධයක් දෙන්නේ. කුඤ්ඤයේ ස්කන්ධය කැපිටල් M කියලා දීලා තියෙනවා. මේ කුඤ්ඤයේ මේ බෑවම ඇල්ෆා කියලා දීලා තියෙනවා. හරියට මේ ගානම තමයි නේද අපි ගත්ත උදාහරණේ තියෙන්නේ. right. එහෙමනම් මම මේක ආපහු නැවත ඒක අඳගෙන හදාගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙමනම් අපි මෙතනින්ම මේ ගාන හදාගෙන යන්න ගමු. right. දැන් එතකොට අපි මේ දේවල් කතා කරලා තියෙන්නේ නේද? එතකොට අපි මෙතනින් මේ හොයාගත්ත සිම්පල් m ගේ තොරණේ පොළොවට සාපේක්ෂව හොයලා තියෙන්නේ. ඊළඟට අපි ඒ වගේම මේ දෙන්නටම චෛත්‍ය සමීකරණ දාලා. එහෙනම් මේගොල්ලෝ අහන්නේ කුඤ්ඤයේ තොරණේ මේ බව පෙන්වන්න. ඒක කුඤ්ඤයේ තොරණේ අහනවා නම් කැපිටල් F සිම්පල් F තමයි උත්තර කරලා ගන්න වෙන්නේ. right. අපි එහෙනම් ඒක හොයලා ගමු. right. එහෙනම් මම මෙතන සුරු කරගෙන යන්න ගන්නවා. මෙතනින්ම සමීකරණය ගන්නකොට මේක FA දෙන්න පැත්තට වෙන් කරලා ගන්න. එතකොට මට MA cos alpha අනිත් පැත්තට ගන්න පුළුවන්. එතකොට අපිට එනවා MA cos alpha සමානයි F වාරයක් simple m ධන capital M. මෙන්න මම අංක 2 කියලා මේ සමීකරණය ගන්නවා. මේ අංක 2 සමීකරණය. right. දැන් මට 1 2යි සුළු කරන්න පුළුවන්. මේගොල්ලෝ අහලා තියෙන අපේ කුඤ්ඤයේ තොරණේ. කුඤ්ඤයේ තොරණේ කියන්නේ simple F. එහෙනම් අපිට simple F ඉතුරු වෙන්න ඕන capital A ට අපි ආදේශ කරන්න ඕන simple F ඇසුරෙන්නේ. එහෙනම් මට පුළුවන් මෙතනින් මේ සමීකරණ ගෙනියලා මේකෙන් මේකට ආදේශ කරන්න පුළුවන් මේකෙන් මේකට ආදේශ කරන්න පුළුවන්. එතකොට මට පුළුවන් capital A වෙනුවට ආදේශ කරන්න මොකද්ද? F වාරයක් simple M ධන capital M බෙදීම M cos alpha අංක දෙකෙන් අංක එකට ආදේශ කරොත්. එහෙමනම් නැත්තම් මට මෙතනින් ගිහිල්ලා මේ A ගෙනියලා මේකට ආදේශ කරන්නත් පුළුවන්. ওই දෙකෙන් කැමති එක. හරි. right. එහෙනම් අපි ගමු මම කරන්නම්කො මෙතන ඒ ගෙනියලා අරකට ආදේශ කරන්න. නැත්නම් අතනින් මේකට ගෙනලා කැමති විදිහක් right. එහෙනම් මට පුළුවන් අංක 1කින් අංක 1ට යනවා. අංක 1කින් අංක 1 තියෙන්නේ G sin alpha සමානයි A තොරණේ වෙනුවට මට දාන්න පුළුවන් A කියන්නේ මොකද්ද? F වාරයක් simple M ධන capital M බෙදීම M cos alpha ඍණ F cos alpha තියෙන්නේ F cos alpha F මෙහානේ නේද? එහෙනම් අපිට F උක්ත කරන්න වෙනවා. ඒතකොට අපිට ඕන නම් පුළුවන් මෙතන පොදු හරය අරගෙන ගන්න. නැත්නම් පොදු හරය හරය නැති වෙන්න මේක ඔක්කොම මේ M cos alpha ගෙන් ගුණ කරගෙන යන්න පුළුවන්. ඒතකොට M cos alpha ගෙන් ගුණ කරොත් mg වාරයක් sin alpha cos alpha කියලා එනවනේ. සමානයි. මෙතන M cos alpha කැපිලා ගියා. ඒතකොට F වාරයක් capital M ධන simple M ඉතුරු වෙනවා. ඍණ. මේක වැඩි වෙනවා M cos alpha ගෙන්. එතකොට අපිට එනවා MF cos වර්ගයේ alpha එක. right. එහෙනම් අපිට මෙතනින් F පිටත ගන්න පුළුවන්. F ගත්තොත් එහෙනම් අපිට එනවා capital M ධන simple M. බලන්න උත්තරයක් දීලා තියෙනවා අපි උත්තරේ දිහා බලාගෙන යන්නේ. එතකොට මේගොල්ලන්ගේ උත්තරේ F ට ආපු උත්තරේ තියෙන්නේ simple M ධන capital M නෑ mg sin alpha cos alpha. ඒක තියෙනවා. නේද? ඒතර බෙදීම කියලා යට දෙන්නේ මේ පදේනේ. ඒතර බෙදීම පදේ තියෙන්නේ m ධන simple m sin වර්ගය alpha. ඒතර simple m එක පදේ තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ දෙන්නගෙන් simple m පිටට ගන්න. ඒතකොට simple m පිටට ගත්තොත් මෙතන එකක් ඉතුරු වෙනවා. මෙතන mf දෙකම පිටට ආවනේ. m ආවා මෙතනින් f ආවා. ඒතකොට ඉතුරු වෙන්නේ ඍණ cos වර්ගය alpha නේ. ඍණ cos වර්ගය alpha. ඕනනම් තව එක පෙළියක් ලියලා සුළු කරලා ගන්නත් පුළුවන්. right. එහෙමනම් අපිට මෙතනින් f කියනවා f උක්ත කරන්න පුළුවන් mg
sin alpha cos alpha බෙදීම m වාරයක් ධන m වාරයක් එක ඍණ cos වර්ගය කියන්නේ sin වර්ගය alpha නේ. sin වර්ගය alpha. මෙන්න අපේ උත්තරය. අපේ උත්තරය f වලගේ. හරි. ඊට පස්සේ අපි අහනවා අංශුව සහ කුඤ්ඤය අතර ප්‍රතික්‍රියාව සොයන්න. දැන් අපිට a හොයන්න කියලා නැහැ. a හොයන්න අවශ්‍ය වුණොත් අපිට a හොයන්න පුළුවන් කොතනින්ද මේ සමීකරණේ? නෑ මේකට වඩා ලේසි මේක නේද? එතකොට f ගාගේ කෙලින්ම මෙතෙන්ට ආදේශ කරාම a කියන්නේ ඒක බෙදෙන්න ඕන m cos alpha ගේ. නේද? එතනින් අපිට අවශ්‍ය නම් a හොයාගන්න පුළුවන්. right. එතකොට මේගොල්ලෝ අහනවා ඊළඟට अंशु सह कुඤ්ඤ අතර ප්‍රතික්‍රියාව. ඒතකොට अंशුයි කුඤ්ඤය අතර ප්‍රතික්‍රියාව කියන්නේ මේ r. එහෙනම් මේ r ගන්නට නම් අපි කාටද සමීකරණ දාන්නේ? අපි සමීකරණ දාන්නේ කාටද? මේ සිම්පල් m ස්කන්ධයට. ඒතකොට r එන්න නම් අපිට සිම්පල් m ට දාන්න උනා කොහෙද? මේ තිරසට දැම්මා. සිරසට දැම්මත් එනවා. ඒතකොට අපි දාන්නේ අපිට ලේසියට කාටද? මේ r ගේ දිශාවට. මොකද එහෙම දානකේ වාසිය තමයි a පැත්තට දැම්මොත් මේ a එන්නේ. a ඊට ලම්බ දිශාවකද තියෙන්නේ. ඒතකොට a ගෙන් එන තොරණේ ඉන්නේ. ඒතකොට a අපි හොයලත් නැහැ. ඒතකොට a නැතුව අපිට යන්න පුළුවන්. අපි මේ තිරසට හෝ සිරසට දැම්මොත් a දෙනවා f එකක් දෙනවා. ඒතකොට ඒ දෙන්නම අරගෙන ආදේශ කරලා තමයි අපිට යන්නේ. ඒ නිසා අපි එන සිම්පල් m ට දානවා කොහෙද? මේ දිශාවට f සමාන m. ඒතකොට එතනින් අපිට සිම්පල් a එන්නේ නැහැ. right. එහෙනම් අපි ඒක දාලා ගමු. එහෙනම් අපිට මෙතෙන් දාන්න පුළුවන් සමීකරණයක් සිම්පල් m ට මේ දිශාවට අපි දානවා f සමානයි m. මේ දිශාව කියන්නේ මේකට ලම්බ දිශාව ඔස්සේ. ඒතකොට ලම්බ දිශාව ඔස්සේ ගත්තොත් සිම්පල් m ගේ බල තියෙනවා r තියෙනවානේ අපිට අවශ්‍ය කෙනා r. ඍණ mg ගේ සංරචකයක් තියෙනවා mg cos alpha. mg cos alpha සමානයි. ආයෙ බල නැහැ නේද? සමානයි. එතකොට සිම්පල් m විතරයි අපි සැලකුවේ. සිම්පල් m මෙයාගේ තොරණේ. එතකොට m ගේ තොරණේ අපි මෙතන තියෙන්නේ නේ. එතකොට ලම්බ දිශාව ඔස්සේ මේ දිශාව ඔස්සේ තියෙන තොරණ මේ ලම්බ දිශාව මේ දිශාව ඔස්සේ තියෙන මොනවාද? a කින් එන්නේ නැහැ. එතකොට f cos alpha කියන කෙනා f cos alpha කියන්නේ මේක මේ සමාන්තර දිශාව ඔස්සේ. එතකොට f cos alpha නෙවෙයි එන්නේ f sin alpha නේ. එතකොට ඒක තියෙන්නේ මේ දිශාවට. මෙහෙට. මම දැම්මේ මේ පැත්තට. එහෙනම් මේක වාරයක් ඍණ f sin alpha එකක් එන්නේ. එහෙමනම් මෙතනින් අපිට r උත්තර කරලා ගන්න පුළුවන්. එතකොට අපිට r ගෑගෙනවා r සමානයි mg cos alpha. මෙතනින් එනවා ඍණ m sin alpha. වාරයක් f. එතකොට f අපි හොයලා තියෙනවා මේ විදිහට. එතකොට f කියන්නේ අපිට එනවා mg sin alpha cos alpha බෙදීම capital M ධන simple M sin වර්ගය alpha. දැන් එහෙනම් අපිට මෙතනින් එකපාරම මේක සුළු කරලා r ගේ වෙල ගන්න පුළුවන්. right. අපි එහෙනම් එකවරම සුළු කරලා ගමු. එහෙමනම් මට r ලියන්න පුළුවන්. r සමානයි. මේ දෙකටම පොදුවේ පොදු හරය ගන්න පුළුවන් capital M ධන simple M sin වර්ගය alpha නේ. එතකොට උඩින් පොදුවේ පදයක් තියෙනවා mg cos alpha. mg cos alpha පොදුයි. එහෙමනම් මම mg cos alpha පිටත ගන්නවා. mg cos alpha. ඒ වගේම යටින් අපිට එනවා capital M ධන simple M sin වර්ගය alpha. එතකොට mg cos alpha පිටට ගියා. එතකොට මේකට මේ හරය තිබුණ නැති නිසා මෙතන පදේ වැඩි වෙනවා නේද? m ධන simple m sin වර්ගය alpha ගේ ගුණම. right. එතකොට මෙතනින් අපි පිටට ගත්තා මේ mg ගත්තා cos alpha ගත්තා. මේ යට පදයක් ගත්තා. එතකොට ඇතුළේ ඉතුරු වෙනවා m sin වර්ගය alpha එක. ඒක ඍණ නේද? එහෙනම් එතනින් එනවා ඍණ m
sin වර්ගය ඇල්ෆා. එහෙනම් අපේ උත්තරේ එනවා m sin වර්ගය ඇල්ෆාට m sin වර්ගය ඇල්ෆා කැපිලා යනවා. එතකොට මේ කැපිටල් m ගෙන් ගුණ වෙන්නේ නේ. එහෙනම් අපිට එනවා simple m capital M g cos alpha බෙදීම capital M ධන simple M sin වර්ගය alpha. මෙන්න r කියලා. ගාන ඉතාම සරලයි. සුළු කිරීමේදීත් හැකිතරම් කෙටි ක්‍රම අනුගමනය කරගෙන යන්න. right. එතකොට s අහලා තියෙනවා නම් අපිට මේ කුඤ්ඤයට විතරක් නෙවෙයි කුඤ්ඤය විතරක් ගත්තොත් r වෙනවා. දැන් r හොයලා තියෙන නිසා කුඤ්ඤය විතරක් ගන්න පුළුවන්. ඒ වුණාට අපිට ලේසිම පද්ධතියට ඉහළට f සමානයි m දාන්න එක. නේද? මේකේ s ගැන අහලා නැහැ. right. එහෙනම් මේ තමයි 2001 විභාග ගාන. අපි ටියුට් එකේ 25 වෙනි ගාන ගමු. එතකොට 25 වෙනි ගාන කියන්නේ සුමට තිරස් මේසයක් මත සිටුවා ඇති කුඤ්ඤයක සුමට බෑවුම් මත ස්කන්ධයේ m වන අංශුවක් ස්පර්ශව පවතී. කුඤ්ඤයේ ස්කන්ධයේ කැපිටල් M වන අතර බෑවුම් මුහුණ තිරසට ඇල්ෆා කෝණයක් කාණත වේ. පද්ධතියේ නිශ්චලතාවයෙන් උදාහරණයක් නම් කුඤ්ඤයේ තොරණේ මේ බව පෙන්වන්න. එතකොට මේක අපි අර කලින් ගාන 2001 ගානේ හදපු කොටසම තමයි තියෙන්නේ. ඒ ගාන මේ විදිහටම තමයි තියෙන්නේ. right. එහෙනම් මම මේ රූප සටහනම තමයි තියෙන්නේ. එතකොට ස්කන්ධات ඒකමයි ඒ විදිහටම ගත්තා. එතකොට මේක අපි ඉස්සලා ගානේ බව පෙන්වලා තියෙන නිසා මම ආපහු නැවත ඒක බව පෙන්වන්න යන්නේ නැහැ. right. එතකොට මේ බව පෙන්වලා තියෙනවා. එතකොට දැන් දෙවෙනි සමීකරණය ආව අපිට මේ විදිහට. එතකොට මෙතන x දාන නිසා මෙතන f ආදේශ කරලා වුණා නම් a හොයා ගන්නත් පුළුවන්. right. එහෙනම් මම මේ දෙක අවශ්‍ය දෙක විදිහට ගත්තා. ඊළඟ ගානේ කියනවා මේ බව පෙන්වන්නේ. එතකොට ඒක කොටස හරිනේ නේද? ඒක ඔයගොල්ලෝ තනියම හදාගෙන යන්න ඕනේ. එතකොට හරි. ඊට පස්සේ කුඤ්ඤයේ මුහුණත ඔස්සේ s දුරක් අංශුව චලනය වන කාලය තුලදී කුඤ්ඤයේ චලනය වන දුර කුඤ්ඤයේ d දුරක් චලනය වෙනවා. මේ බව පෙන්වන්නේ. ඒ බව පෙන්වන්නේ කියන එකේ d හා s අතර සම්බන්ධයක් තියෙන්නේ. s හොයනකොට d හොයනවා කියලා නෙවෙයි තියෙන්නේ. නේද? d සහ s අතර සම්බන්ධයක් කරගෙන. right. එතකොට අපි මේකෙදි බලන්න ඕන මොකද්ද මේගොල්ලෝ මේ කියලා තියෙන්නේ කියලා. අන්න ඒ කියලා තියෙන දේ හරියටම අවබෝධ කරගන්න ඕන. හරි. බලන්න මේගොල්ලෝ කියන්නේ මේ අංශුව කුඤ්ඤයේ දිගේ s දුරක් චලිත වෙනවා. එතකොට අංශුව මෙතන ඉඳලා s දුරක් චලිත වෙනවා මේ විදිහට නේ. s දුරක් චලිත වෙනවා. එතකොට මේකේ s දුරක් චලිත වෙනකොට කුඤ්ඤය මොකද වෙන්නේ? කුඤ්ඤයක් තව දුරක් චලිත වෙනවා නේ. එතකොට කුඤ්ඤය මේගොල්ලෝ කියනවා කුඤ්ඤයේ d දුරක් චලිත වෙලා තියෙනවා කියලා. d දුර. එතකොට මේ දෙන්න අතර සම්බන්ධයක් කරක් තියෙන්නේ. එතකොට මොකද්ද මේ දෙන්නගේ සම්බන්ධය? අංශු s දුරක් චලිත වෙනකොට ඊට සමාන දුරක් දෙමෙන් චලිත වෙන්නේ. නෑ නේද? එහෙම කියන්න බෑ. මොකද හේතුව මේ දෙන්නගේ ත්වරණ වෙනස්. නේද? එතකොට ත්වරණ වෙනස්. එතකොට මේ දෙන්න වෙනස් දුරවල් වලින් තමයි චලිත වෙන්නේ. right. එතකොට අංශුව දැන් මේ ගානේ ගත්තම අංශුව කුඤ්ඤයේ දිගේ චලිත වෙන්නේ. එතකොට අංශුව කුඤ්ඤයේ දිගේ චලිත වෙනකොට අංශුව මත ක්‍රියා කරන ත්වරණය මේ කුඤ්ඤයට සාපේක්ෂ ත්වරණයද පොළොවට සාපේක්ෂ ත්වරණයද? අන්න එතනත් පොඩි ගැටලුවක් තියෙනවා නේද? පොළොවට සාපේක්ෂ ත්වරණය ගත්තොත් පොළොවට සාපේක්ෂ ත්වරණය මේක දිගේ නෙවෙයි නේ ක්‍රියා කරන්නේ. ඒක මේ වගේ වෙන පැත්තක. එතකොට මේක මේ කුඤ්ඤයේ පෘෂ්ඨයේ දිගේ චලිත වෙන්නේ කුඤ්ඤයට සාපේක්ෂ ත්වරණය. ඒ කියන්නේ ඒ ත්වරණය. නේද? එතකොට අපිට මේ දෙන්නගේ සම්බන්ධය ගන්න තියෙන එකම දේ මොකද්ද? මේ දෙකම සිද්ධ වෙන්නේ එකම කාලය තුලදී. ඕක නේද? එතකොට අංශුව මේ s දුරක් චලිත වෙන කාලයේදීම තමයි මෙයා d දුරක් චලිත වෙන්නේ. එහෙනම් මේ කතන්දර දෙකටම තියෙන කාලය තමයි සමාන. එහෙනම් අපිට මෙතනින් මේ ගාන එතනින් එහාට හදාගෙන යන්න වෙන්නේ මොනවද? මේවා තොරණ වෙනස් වෙන්නේ නැහැ නේද? මේක ඒකාකාර තොරණේ මේ ඒ තොරණෙම තමයි යන්නේ. මෙයා f තොරණෙන් යන්නේ. එහෙනම් අපිට මේවට චලිත සමීකරණ දාගෙන තමයි හදාගෙන යන්න වෙන්නේ. එතකොට මේ දෙක සම්බන්ධ කරගන්න තියෙන්නේ මේ චලිත දෙකටම ගත වූ කාලය t. එතනින් නේද? right. එතකොට මේ ගානදී මට a අවශ්‍ය වෙනවා. එතකොට a වෙනුවට a කොහොමද අපිට ගන්න පුළුවන්? මෙතනින් a කියන කෙනා ගන්න පුළුවන් නේද? එතකොට f ආදේශ කරන්න වෙනවා. එහෙනම් මට a හොයා ගන්න පුළුවන්. a සමානයි මොකද වෙන්නේ? capital M ධන simple M බෙදීම simple M cos alpha වෙනවානේ. M cos alpha වාරයක් f කියන්නේ mg sin alpha cos alpha බෙදීම capital M ධන simple M sin වර්ගය alpha නේ. එහෙනම් M cos alpha ට M cos alpha කැපිලා යනවා. එහෙනම් අපිට ඒ තොරණ එනවා capital M ධන simple M
g sin alpha බෙදීම capital M ධන simple M sin වර්ගය alpha. මොකද අපිට මෙතන a කියන කෙනා අවශ්‍ය වෙනවා. මොකද මෙයා චලිත වුණ කාලය හොයාගන්න. නේද? එහෙනම් අපිට පුළුවන් මේ simple s දුරක් චලිත වීමට ගත වන කාලය t නම් අපිට t හොයාගන්න පුළුවන් නේද? එතකොට a t කාලය තුල මෙයා චලිත වුණු දුර d. ඒක තමයි අපිට ගන්න පුළුවන් සම්බන්ධය. එහෙනම් අපිට කියනවා simple M s දුරක් චලිත වීමට ගතවන කාලය t නම් අපිට t තියෙන සම්බන්ධයක් ගන්න ඕන. එතකොට මට මෙයාගේ මේක නිශ්චලතාවයෙන් පටන් ගත්තේ නේද? නිශ්චලතාවයෙන් පටන් ගත්තා. එතකොට ආරම්භක ප්‍රවේගය අපි දන්නවා. අවසන් ප්‍රවේගය මට අවශ්‍යතාවයක් නැහැ. එතකොට v අවශ්‍ය නැහැ. එතකොට v නැති සමීකරණ එකයි අපිට තියෙන්නේ. මොකද්ද? v සමාන u ධන at වල v තියෙනවා. v වර්ගය සමාන u වර්ගය ධන 2a s වල v තියෙනවා. එතකොට තව එක සමීකරණයක් තියෙන්නේ s සමාන ut ධන භාගයක් at වර්ගය. එහෙනම් ඒක දාලා මට පුළුවන් මේකේ කාලය සම්බන්ධයක් ගන්න. ඒ කාලේදී මෙයා චලිත වෙන දුර අපිට හොයලා ගන්න පුළුවන් නේ. right. එහෙමනම් මම දානවා simple m ට මේ පැත්තට දානවා s සමානයි ut ධන භාගයක් at වර්ගය. अंशुव कुंजे दिगे चलते हुए दूर s आरंभिक प्रवेगी बिंदु है नहीं धन भाग्या अंशुव मत में पैतर तीन तोरने में कद अंशुव यानी a तोरने नहीं तो कुंजे सापेक्ष a ना a t वर्ग ये वाला आपने t वर्ग एक समीकरण है क्या t वर्ग समान है में धारा स्कूल नाम देखाई s बेदीम a और ना अपने ये आदेश करा t वर्ग बोला t क्या ने में के वर्ग मूल्य नहीं right ඊළඟට අපිට දාන්න පුළුවන් කුඤ්ඤයට. ඒතර කුඤ්ඤයට දාන්න මොකද වෙන්නේ? කුඤ්ඤයට අපිට දාන්න වෙන්නේ සමීකරණේ කොහෙද? කුඤ්ඤයට දාන්න වෙන්නේ මේ පැත්තට නේද? එහෙනම් මම දානවා කුඤ්ඤයට. කුඤ්ඤයට දානවා මේ පැත්තට ඒත් දාන්න වෙන්නේ අපිට අවශ්‍ය විස්ථාපනය අපිට අවසන් ප්‍රවේගය වැඩක් නැහැ. එහෙනම් අපිට දාන්න තියෙන එකම සමීකරණය මේ සමීකරණය තමයි නේ. s සමානයි ut ධන භාගයක් at වර්ගය. එතකොට මෙයා චලිත වෙන දුර d කියලා අපි දන්නවා. d සමානයි ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි නේ. එතකොට බිඳුවයි ධන භාගයක්. මෙයාගේ ත්වරණේ f t වර්ගය. එහෙනම් අපිට මෙතන t වර්ගය තියෙනවා. මේ t වර්ගය ගෙනලා මෙතෙන්ට ආදේශ ගන්න පුළුවන්. right. එහෙනම් අපිට එනවා මොකද්ද? මේක හරස් කරුණොත් අපිට එනවා 2d සමානයි f t වර්ගය. එතකොට t වර්ගය වෙනකොට මට දාන්න පුළුවන් 2s බෙදීම a. නේද? එතකොට මේ ගානේ අපිට fa අවශ්‍යද කියන ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන ඕන මට මොකද්ද? f බෙදීම a කියන අගය. එතකොට මෙතනින් කෙලින්ම මට පුළුවන් f බෙදීම a ආදේශ ගන්න. f බෙදීම a කියන්නේ මොකද්ද? m cos alpha බෙදීම capital M ධන simple M. එතකොට මට මෙතන තොරණේ අවශ්‍යුනේ නැහැ. එහෙමනම් මට පුළුවන් මෙතන දෙකේ යගයට දෙකක් කැපිලා යනවා. එහෙමනම් අපිට එනවා d සමානයි s වාරයක් f බෙදීම a. එතකොට f බෙදීමේට මට අංක දෙකකින් ආදේශ ගන්න පුළුවන්. f බෙදීම a කියලා මෙහෙට ගියොත් එimhe මේ කියනවා m cos alpha බෙදීම capital M ධන simple M. m cos alpha බෙදීම capital M ධන simple M කියලා. එහෙමනම් අපිට එතනින් පුළුවන් අගේ මේ සමීකරණය හදලා ගන්න. එතකොට මේකේ තියෙන්නේ s cos alpha තියාගෙන අනිත් පද ඔක්කොම අනිත් පැත්තට දාන්නේ. එහෙනම් මේ පැත්තේ මට පුළුවන් s cos alpha කියන පද ඉතුරු කරගන්න. එතකොට අපිට මෙතනින් එනවා s cos alpha සමානයි මේ පැත්ත ඉතුරු කරගත්තා. එතකොට m ධන m අනිත් පැත්තට එනවා. එතකොට d වාරයක් capital M ධන simple M මේ පැත්තට ආවා. මේ simple M එකත් අයින් කරන්න ඕන. එතකොට ඒක බෙදීමෙන් එකක් විදිහට එනවනේ. බෙදීමෙන් එකක් විදිහට එනවා. එතකොට මේගොල්ලෝ කරලා තියෙන්නේ මොකද්ද? මේ simple M ගෙන් මේක බෙදලා නේද? එතකොට අපිට මෙතනින් එනවා උත්තරය s cos alpha සමානයි d වාරයක්
කැපිටල් M බෙදීම M වෙනවනේ. කැපිටල් M බෙදීම M ධන සිම්පල් M බෙදීම M කියන්නේ එකයි. උත්තරේ ආවනේ. මේකේ පද පොඩ්ඩක් එලිමේට් වෙනස් කරලා තියෙන එච්චරයි. උත්තරේ එනවා. බව පෙන්නන්න. නේද? රයිට්. මෙන්න. එතකොට මේක ඔක්කොම ගියේ චලිත සමීකරණ වලින්. රයිට්. ඊළඟට මේගොල්ලෝ ගන්න කියනවා කුඤ්ඤය සහ මේෂය අතර ප්‍රතික්‍රියාව මේ බවද පෙන්නන්න. රයිට්. එතකොට කුඤ්ඤය සහ මේෂය අතර ප්‍රතික්‍රියාව. එතකොට කුඤ්ඤයත් මේෂයත් අතර ප්‍රතික්‍රියාව ගන්නකොට අපිට ඉහළට f සමානයි මේ දාන්න වෙන්නේ. එතකොට මේ කුඤ්ඤයට විතරක් දාලා බෑ r ඉන්න නිසා පද්ධතිය දාන්න වෙනවා. නේද? එහෙමනම් අපි පද්ධතියට ඉහළට f සමානයි මේ දාලා ගමු. එහෙනම් අපි දානවා පද්ධතියට. ඉහළට f සමානයි m. ඒතර පද්ධතියම සැලකුවොත් එහෙම පද්ධතිය බල සිරසට තියෙන බල තියෙනවා s තියෙනවා. ආය ස්කන්ධ තියෙනවා ඍණ mg ඒක පහළට. ඒ නිසා ඍණ වුණා. සිම්පල් mg තියෙනවා පහළට පද්ධතියම සැලකුවා. ආය r තියෙනවා ඒ වුණාට r දෙක කැපිලා යනවා නේ. මේ විදිහට සමානයි තොරණ. ඒතකොට තොරණ ගත්තොත් එහෙම දැන් මේක අපි මේකේ කලින් ලියාගත්තා කුඤ්ඤේ අංශයේ මොනවාද සාපේක්ෂ තොරණ කොහොමද ආවේ? කුඤ්ඤේ ගත්තොත් කුඤ්ඤයට තොරණයක් නැහැ නේද ඉහළට. ඒතකොට කුඤ්ඤේ කැපිටල් M වාරයක් f කියන්නේ බිඳුවයි. ඒතකොට මෙතන එන්නේ ඒක. ඒතකොට කැපිටල් M ට දැම්මොත් කැපිටල් M වාරයක් තොරණේ බිඳුවයි. ඒකෙන් තොරණයක් එන්නේ. ඊට පස්සේ ධන සිම්පල් M වාරයක්. එයාට තොරණයක් තියෙනවා. ඒ තොරණය මොකද්ද? ඒක අපි හොයාගත්තා ඉස්සලා මේ විදිහ නේද? ඒ තොරණය සිම්පල් M ගේ පොළොවට සාපේක්ෂව අපිට ආවේ කොහොමද? A මේ පැත්තට තියෙනවා. මේ පැත්තට f තියෙනවා. මේක ඇල්ෆා කෝණයක් කාන්ත. එහෙනම් එහෙනම් අපිට සිම්පල් m ගේ තොරණය එන්නේ මොකක් විදියටද? a cos alpha ඊට a sin alpha. ඒක අනිත් පැත්තට. එහෙනම් ඍණ a sin alpha නේ. එහෙනම් අපිට s කියාගේ අහන්නේ මේගොල්ලෝ s උක්ත කරන්න පුළුවන්. ඒතකොට s සමානයි කියලා අපිට එනවා. s සමානයි කැපිටල් mg ධන සිම්පල් mg. මෙතන ඉන්නේ ඍණ ආගයක් ඍණ m sin alpha වාරයක් a. a අපි හොයලා තිනවා. a ගියගේ මෙතනින් ආදේශ කරලා ගන්න පුළුවන්. ඒතකොට a ගියගේ අපිට තියෙන්නේ කැපිටල් m ධන සිම්පල් m g sin alpha බෙදීම කැපිටල් m ධන සිම්පල් m sin වර්ගය යනවා. එහෙනම් මේගොල්ලෝ උත්තරේ දීලා තියෙන්නේ. අපි උත්තරේට සුළු කරලා ගන්න තියෙනවා. ඒතර උත්තරේ හරේ පදේ තියෙනවා. ඒතර උඩ තියෙන පද වලින් කැපිටල් M එකක් පොදු වෙලා තියෙනවා නේද? ඒතර sin alpha ඒ පද කැපිලා ගිහලා තියෙනවා. රයිට්. අපි එහෙනම් හදලා ගමු. එහෙනම් අපිට මෙතන පොදු හරේ ගත්තොත් අපිට එනවා මේකේ තව පොදු වෙන කොටස් තියෙනවද නෑ නේ. ඔක්කොම g ඕන නම් පොදුවේ ගන්න පුළුවන් උඩින්නේ. උඩ g එකක් පොදු වෙනවා. එතකොට යට කැපිටල් M ධන සිම්පල් m sin වර්ගය alpha එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන කැපිටල් M ධන සිම්පල් m එකක් තියෙනවා. කැපිටල් M ධන සිම්පල් m මේක ගුණ වැඩි වෙනවා යට තියෙන හරය. එතකොට කැපිටල් M ධන සිම්පල් m sin වර්ගය alpha ගෙන් වැඩි වෙනවා. නේද? එතකොට අනිත් පැත්තේ තියෙනවා මෙතන g අපි පිටට ගත්තා. එතකොට m sin alpha m sin වර්ගය alpha දෙනවා නේද? ධන simple m sin වර්ගය alpha එකක් තියෙනවා. වාරයක් capital M ධන simple m. මේ විදිහට තියෙනවා. එහෙමනම් මේ දෙකෙන්ම අපිට ඕන නම් පිටට ගන්නවා capital M ධන simple m නේ. right අපි මොන අරගෙන බලමු. මම මෙහෙ හදාගෙන යන්නම්. S සමානයි G බෙදීම එතකොට උත්තරේටත් ඇත්තටම ඕන කැපිටල් M දාන සිම්පල් M එකක් නේ. එතකොට අපිට මෙතනින් පුළුවන් M දාන සිම්පල් M දෙකම පොදුයි මේක අපිට පිටට ගන්න පුළුවන්. එතකොට මේක පිටට ගත්තොත් මෙතන ඉතුරු වෙන අපිට
m ධන simple m sin වර්ග ඇල්ෆා. මෙතනින් මෙතන තිබුණේ ඍණාංගයක් නේ. මෙතන ඍණ තියෙන්නේ. ඒතකොට ඍණ තියෙන්නේ එතන. එතකොට අපි ගත්තේ කැපිටල් M ධන සිම්පල් M. එතකොට සිම්පල් M sin වර්ගය ඇල්ෆා එකක් තියෙනවා ඍණ. ඍණ සිම්පල් M sin වර්ගය ඇල්ෆා. එහෙම නම් සුළු වෙලා යනවා. එහෙම නම් අපිට S ගාලා එනවා. අපිට උත්තර එනවනේ. ඔව් එනවා. එහෙම නම් අපේ ආකාරය කියනවා M එකක් එනවා මෙතනින්. මේ දෙකට මේ දෙක කැපිලා ගියා. එතකොට මෙතන තියෙනවා කැපිටල් M ධන සිම්පල් M වාරයක් G බෙදීම කැපිටල් M ධන සිම්පල් M sin වර්ගය ඇල්ෆා. මෙන්න 25 වෙනි දාන. එතකොට මේ වගේ ওই විදිහට ඕනම අවස්ථාවකදී මේ වගේ චලිත වෙන දුරවල් එතකොට ප්‍රවේග දැන් මෙතන ඕන නම් මෙයාගේ ප්‍රවේගය හොන්නත් පුළුවන්. එතකොට අපි මෙයාගේ මෙතෙන් ඉඳන් මෙතෙන් ගත වෙන කාලය දන්නවා. කාලය දන්නවා නම් ඒ කාලය තුලදී මෙයාගේ ප්‍රවේගය නේද v = u ධන at දැම්ම නම් අපිට ප්‍රවේගය එනවා. නේද? ඔය වගේ ඕනම දෙයක් මේකේ අහන්න පුළුවන්. right. එතකොට ඒවා ඔය චලිත සමීකරණ සම්බන්ධ කරගෙන මේ කොටස් වලින් තමයි අපි ඒ තැන් වලට යන්නේ. අපි ඊළඟට යමු 2014 විභාග ගැටලුවට 2014. එතකොට 2014 ගත්තොත් අපි අර ඉස්සෙල්ලා කතා කරපු රූප සටහන තමයි තියෙන්නේ. ඒ ආනතියන් එක්කම තමයි තියෙන්නේ. එතකොට මේකේ වෙනස ඍජු කෝණික ත්‍රිකෝණයක් ඒ වුණාට මේ ස්කන්ධය තියලා තියෙන ඇල්ෆා කෝණයක් කාන්ත තලය මත. එතකොට ඒකේ මොනවද තියලා තියෙන්නේ සිම්පල් M ස්කන්ධය කුඤ්ඤ ස්කන්ධය කැපිටල් M කියලා දීලා තියෙනවා. right. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මේ වගේ දුරවල් ලකුණු කරලා දීලා තියෙනවා. BC දුර සිම්පල් A කියලා දීලා තියෙනවා. එතකොට සිම්පල් A කියලා දැම්මම මට මෙයාගේ තොරණය මම සිම්පල් A මෙයාගේ තොරණය F කියලා ගත්තේ. එහෙනම් මෙයාගේ තොරණය සිම්පල් A කියලා මට ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මම මෙහෙම කරන්නම්. මෙයාගේ තොරණය මම මෙහෙට දාන්නම් F1 කියලා. එතකොට මෙයාගේ තොරණය F2 නැත්නම් සිම්පල් F කැපිටල් F ඔය වගේ දාන්න පුළුවන්. right මේ විදිහට දාන්න. එතකොට අපිට ඉස්සල්ලා ගානෙන් ආපු විදිහට කුඤ්ඤේ තොරණේ මේ විදිහට තියෙනකොට එන්නේ මොකද්ද? F2 කියනගේ මෙයාගේ එනවා නේද? එතකොට මේ ගානෙක් කියනවා කුඤ්ඤේ තොරණය මේ බව පෙන්වන්නේ. mg sin alpha cos alpha බෙදීම m ධන m sin වර්ගය alpha බව පෙන්වන්නේ කියලා තියෙන්නේ. right ඊට පස්සේ මේගොල්ලෝ කියනවා බව පෙන්වනවා කුඤ්ඤයට සාපේක්ෂව අංශයේ තොරණය සොයන්න. එතකොට කුඤ්ඤයට සාපේක්ෂව අංශයේ තොරණය කියන්නේ F1. එතකොට මෙතන තියෙන්නේ සිම්පල් A නෙමෙයි F1 නේද? මේ තමයි F1. මේ තියෙන්නේ F2. එතකොට F1 සොයන්නේ කියලා කියන්නේ එහෙනම් F2 යගේ ආදේශ කරලා F1 හොයලා ගන්න පුළුවන්. right ඒකත් මම කවුරු ලියා ගන්න. එතකොට අපිට මෙතන ලියන්න M F1 cos alpha සමානයි සිම්පල් M ධන කැපිටල් M වාරයක් F2 අපි හොයලා තියෙන්නේ mg sin alpha cos alpha බෙදීම කැපිටල් M ධන සිම්පල් M sin වර්ගය alpha. එහෙමනම් M cos alpha ට M cos alpha කැපිලා යනවා. එහෙමනම් අපිට F1 යගෙනවා F1 කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂව අංශයේ තොරණය. එතකොට F1 එනවා අපිට සිම්පල් M ධන කැපිටල් M වාරයක් G sin alpha බෙදීම කැපිටල් M ධන සිම්පල් M sin වර්ගය alpha. එහෙනම් මේ දක්වා අපිට ලේසින් හදාගෙන යන්න පුළුවන්. සාමාන්‍ය කාලයක් ගත වෙනවා. මොකද මේ අපි සාපේක්ෂ තොරණ හොයාගෙන මේ කොටස් ටික ලකුණු කරලා ගන්න වෙනවා. හරි. right. අංශයේ කුඤ්ඤයට සාපේක්ෂව අංශයේ තොරණය සොයන්න. එතකොට අපි මේ F1 කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂව අංශයේ තොරණය කියන එක අපි මුලදී සාපේක්ෂ තොරණ වෙන තැන ලකුණු කරලා තිනවා. ඒ නිසා F1 කියලා ගේ තිබ්බම ඇති. ආය වචනෙන් විස්තර ගන්න අවශ්‍යතාවයක් නැහැ. right. ඊළඟට කියනවා දැන් alpha සමානයි 5 බෙදීම 4 හා capital M සමානයි 5 m බෙදීම 2 යයි සිතමු. මෙන්න alpha ටයි capital M ටයි අගයන් දෙකක් තියෙනවා. අංශුව කුඤ්ඤේ හැර යන මොහොතේදී කුඤ්ඤේ වේගය මේ බව පෙන්වන්න. එතකොට අංශුව කුඤ්ඤේ හැර යන මොහොත. එතකොට මේගොල්ලෝ ගාන කියලා තියෙනවා මේ අංශුව A කියන උඩම ලක්ෂයේ තියලා තියෙන්නේ. එතකොට අංශුව මේ A ඉඳලා මේ දක්වා එනකල්ම අංශුව මේ කුඤ්ඤේ මත තියෙනවා. එතකොට කුඤ්ඤේ මත මේ අංශුව මේ බලය ඇති කරනවාම තමයි. එතකොට ඒ කාලය තුලදීම මෙයා තොරණය වෙනවා. කුඤ්ඤේ. ඊට පස්සේ අංශුව මෙතන ඉවතට ගියාට පස්සේ මොකද වෙන්නේ? ආයෙ තොරණයක් වෙනවද? නැහැ. ආයෙ මේක මත බලයක් ඇති කරන්නේ නැහැ.
එතකොට ඒ ලබාගත් ප්‍රවේගයෙන් මේක සුමට පෘෂ්ඨයක් මත තියෙන නිසා ඒ ප්‍රවේගයෙන් එතනින් එහා චලිතය සිදු කරනවා. right. එතකොට මේගොල්ලෝ කියන්නේ අංශුව කුඤ්ඤය හැර යන මොහොතේදී. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී. කුඤ්ඤේ ප්‍රවේගය කුඤ්ඤේ වේගය මේ බව පෙන්නන්නේ. එතකොට කුඤ්ඤයට මෙන්න මේ වේගයක් තියෙනවා කියලා පෙන්නන්නේ කියන්නේ. right. එතකොට එතෙන්දී තියෙන කුඤ්ඤේ වේගය වලට කුඤ්ඤේ ත්වරණය අපි දන්නවා නේද? කුඤ්ඤේ ත්වරණය දන්නවා. එතකොට කුඤ්ඤේ වේගය හොයන්න නම් ආරම්භ වුණේ මෙයා නිශ්චලතාවය. මොකද ඒ වල නිශ්චලතාවයෙන් තියලා තියෙන්නේ. එතකොට කුඤ්ඤයත් නිශ්චලතාවයෙන් පටන් ගත්තේ ආරම්භක ප්‍රවේගයක් දන්නවා. අවසාන ප්‍රවේගය අහන්නේ v. එතකොට අපිට දාන්න පුළුවන් v සමානයි u ධන nt දැම්මොත් මෙයා චලිත වෙන කාලය දන්නේ නැහැ. එහෙනම් කාලය හොයන්න අපිට තියෙන්නේ මෙන්න මේ වස්තුවට. නේද? සිම්පල් m අංශුවට. සිම්පල් m අංශුවට a සිට b දක්වා චලිතයට චලිත සමීකරණයක් දාලා එතනින් කාලය හොයාගන්න එක නේ. එතකොට එතෙන්දී අවසාන ප්‍රවේගය අපිට වැඩක් නැහැ. අපිට අවශ්‍ය කාලය. එතකොට අපි දන්නවා මෙතනින් පටන් ගත්තේ නිශ්චලතාවයෙන් අපිට ඕන කාලය මෙයා ගමන් කරපු දුරත් අපිට හොයන්න පුළුවන්. මොකද මෙන්න මේ දුර මේගොල්ලෝ කියනවා සිම්පල් a කියලා. නේද? එතකොට මේ කෝණය ඇල්ෆා. එහෙනම් AB හොයන්න පුළුවන් cos ඇල්ෆා ලියුවොත් එහෙම a සහ AB අතර සම්බන්ධයක් කියනවා නේ. එතනින් අපිට දුර හොයාගන්න පුළුවන්. එහෙනම් එතනින් හොයාගෙන කාලය ඒ කාලය තුලදී කුඤ්ඤේ ත්වරණය වෙලා ගන්න ප්‍රවේගය වෙලා ගන්න ඕන නේද? කුඤ්ඤේ ත්වරණය ගන්නවා ප්‍රවේගය ගන්න ඕන. right. එහෙනම් අපි හොයලා ගමු. right. එහෙනම් මට ඕනේ AB දුර. AB දුර හොයන්න නම් මට ලියන්න වෙන්නේ මොකද්ද? cos alpha නේ. එහෙනම් අපි ඒක ලියලා ගමු. ඒතර cos alpha. cos alpha ලියලා ගත්තොත් අපිට එනවා බද්ධ පාදයේ සිම්පල් a බෙදීම කර්ණයේ විදිහට AB තියෙන්නේ. ඒතර cos alpha ගේ අගය මේගොල්ලෝ මේ ගානදී කියනවා alpha සමානයි 45 කියලා. එහෙනම් මෙතන ඇත්තටම තියෙන්නේ cos 45 නේ. එහෙනම් මෙතන තියෙන්නේ cos 45 5 බෙදීම 4 සමානයි a බෙදීම ab කියලා. මේ තරම් දුරට ලියන්න අවශ්‍ය නැහැ. ඒතර cos 45 කියන්නේ එකයට මූල දෙකයි. එකයට මූල දෙක සමානයි සිම්පල් a බෙදීම ab. අපිට ඕනේ ab දුර. එහෙනම් අපිට ab දුර එනවා ab සමානයි මූල දෙක a. එහෙනම් මේ දුර මූල දෙකයි. එහෙනම් දුර දන්නවා. එතකොට මෙයාගේ f එක ත්වරණය දන්නවා. අපි ත්වරණය හොයලා තින්නේ. ත්වරණය දන්නවා නම් මේකට චලිත සමීකරණයක් දාලා මෙතෙන්ට එන්න ගත වෙන කාලය හොයන්න පුළුවන් නේ. එතකොට ත්වරණය හොයනකොටත් මෙතන කෝණය 45යි කියලා දීලා තිනවා. ඒක ආදේශ කරලා හොයන්න පුළුවන් අපිට නේ. එහෙනම් මම මේක ගන්න සමීකරණයක් අංක 1 ඩෑෂ් කියන්නම්කෝ. 1 ඩෑෂ්. එහෙනම් 1 ඩෑෂ්ගෙන් f2 නෙවෙයි හොයන්න ඕනේ. f1 f2ක් අවශ්‍ය වෙනවා. මෙයාට සමීකරණ දානකොට. එහෙනම් මට මෙතනින් හොයන්න පුළුවන් f1. අංක 2 ඩෑෂ් කියලා ගන්න. අංක 2 ඩෑෂ්. අපිට ඒකවල දීලා තියෙන අගයන් ආදේශ කරලා f1 හොයාගෙන යන්න පුළුවන් නේද? ඒතකොට f1 සමානයි සිම්පල් m ධන කැපිටල් m ද මේගොල්ලෝ අගය දීලා තිනවා. කැපිටල් m කියන්නේ 5යි m බෙදීම 2යි. 5යි m බෙදීම 2 වාරයක් g sin alpha sin 45 sin 5 බෙදීම 4 බෙදීම කැපිටල් m 5යි m බෙදීම 2 ධන සිම්පල් m sin වර්ගය alpha 5 බෙදීම 4 නේද? එහෙනම් අපේ සුළු උනොත් එනවා මෙතන මේ දෙක එකතු වුණොත් 2යි 7යි 7යි m බෙදීම 2 වාරයක් g sin 45 කියන්නේ එකයට මූල 2යි නේ බෙදීම. මෙතනින් එනවා 5යි m බෙදීම 2 ධන m බෙදීම 2ක් නේද? මූල දෙකේ වර්ගය 2යි. එහෙමනම් අපිට මෙතන සුළු වෙනවා 7යි mg බෙදීම 2යි මූල 2 බෙදෙන්න ඕන මේ දෙන්න එකතු වුණාම පොදු හරය දෙකක් තියෙනවා 5යි 1යි 6යි 6 බෙදීම 2යි කියන්නේ 3යි m කියලා එන්නේ 3යි. එහෙමනම් අපිට මෙතන සුළු වුණාම එනවා m ට m කැපිලා යනවා. එහෙමනම් 7යි g බෙදීම 3 වරක් 2 6යි 6යි මූල 2ක් වෙනවා. f2 f1 ඒ වගේම අපිට f2ක් ඕන. මොකද ඊළඟට අපිට මෙතනින් කාලය හොයාගත්තොත් මෙයාට සමීකරණයක් දාලා මෙයාගේ ප්‍රවේගය හොයන්න මේකෙන් ත්වරණය අවශ්‍ය වෙනවා. එහෙනම් f2 ඕන. f2 අපිට මේකට ආදේශ කරලා හොයන්නත් පුළුවන්. නැත්නම් මෙතන දැන් අපි f1 දන්න නිසා මේකට f1 ආදේශ කරලා f2 හොයන්නත් පුළුවන්. ඔය දෙකෙන් කැමති එක කරේ යන්න පුළුවන්. right. මම 1 ඩෑෂ් වලින්ම ගන්නම්කෝ. 1 ඩෑෂ් වලින්. 1 ඩෑෂ් වලින් ගත්තොත් එහෙම f2 අපිට එනවා. f2 සමානයි mg sin alpha sin 45 cos alpha cos 45 බෙදීම
කැපිටල් M කියන්නේ 5යි m බෙදීම 2යිනේ. ධන සිම්පල් M sin වර්ගය alpha sin වර්ගය 5 බෙදීම 4යි. එහෙමනම් අපිට මෙතනින් එනවා mg වාරය එකයට මූල 2යි වාරයක් එකයට මූල 2යි. බෙදීම යට අපිට එනවා 5යි m බෙදීම 2 ධන m sin වර්ගය alpha කියන්නේ බෙදීම 2යි. ඒකට මෙතන මේ බෙදීම 2 යගෙන දෙක මෙතන යටත් වෙනවා මූල 2යි මූල 2යි වෙනවා බෙදීම 2යි. මේ ඔක්කොම කැපිලා යනවා නේ. එහෙනම් අපිට එන්නේ මෙතනින් mg බෙදීම 5යි m ධන m කියන්නේ 6යි. එහෙනම් අපිට එනවා g බෙදීම 6ක්. g බෙදීම 6ක් f2. right. එහෙනම් අපිට දැන් පුළුවන් චලිත සමීකරණ දාලා මේ අගයන් හොයාගෙන යන්න. right. මම එහෙනම් මේ දෙක මගන නිසා මම මේ අගයන් ටික මෙතන ලකුණු කරගන්නවා. එතකොට f1 මෙයාගේ අගය අපිට 7යි g බෙදීම 7යි g බෙදීම 6යි මූල 2ක්. ඒ වගේම මෙතන කුඤ්ඤේ තොරණය ආවා g බෙදීම 6යි. right. දැන් අපිට මේ වස්තුන් වලට වෙන වෙනම චලිත සමීකරණ දාලා අපිට මේ අගයන් හොයාගෙන යන්න ගන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ ගානේ අහන්නේ අංශුව A සිට B දක්වා චලනය වන විට අංශුව කුඤ්ඤය හැර යන මොහොතේදී ඒ කියන්නේ B වලට ළඟා වෙනකොට කුඤ්ඤේ ප්‍රවේගය කීයද කියලා අහන්නේ නේද? කුඤ්ඤේ වේගය. කුඤ්ඤේ වේගය. right. එතකොට අපිට කුඤ්ඤේ වේගය හොයන්න කුඤ්ඤේට තමයි චලිත සමීකරණ දාලා හොයන්න වෙන්නේ. එතකොට එතන කුඤ්ඤේ චලිතුණු කාලය අපි දන්නේ. ඒ කාලය හොයන්න වෙන්නේ අපිට මේකට චලිත සමීකරණයක් දාලා නේද? එහෙමනම් මම AB චලිතයට දානවා. AB චලිතයට මොකක්ද දාන්න පුළුවන් සමීකරණය? AB චලිතයට අපිට අවශ්‍ය කාලය ප්‍රවේගය වැඩක් නැහැ. අවසන් ප්‍රවේගය වැඩක් නැහැ. එහෙනම් v නැති සමීකරණ එකයි තියෙන්නේ. s සමානයි ut ධන භාගයක් ad වර්ගය. භාගයයි ad වර්ගය. එතකොට s මෙයා චලිතුණු දුර ab දුර. ab දුර අපි හොයලා තියෙනවා 2යි මූල 2ක් a කියලා නේද? එහෙනම් s මූල 2යි a සමානයි u ආරම්භක ප්‍රවේගයේ බිඳුව ධන භාගයක් මෙයාගේ ත්වරණය f එකයි නේ. එතකොට f1 වාරයක් t වර්ගය. එතකොට අපි f1 යගේ හොයලා තියෙන්නේ. එහෙනම් අපිට එනවා මූල 2යි a සමානයි භාගයයි f1. f1 කියන්නේ 7යි g බෙදීම 6යි මූල 2 වාරයක් t වර්ගය. නේද? එහෙනම් අපිට මේක සුළු වුණාම අගේ එනවා t වර්ගයට. එතකොට මේ වැඩි වුණාම එනවා 6යි මූල 2කින් වැඩි වෙන්නේ. එතකොට 6යි මේ 12යි මේ ඔක්කොගෙන් වැඩි වෙනවා නේද? එතකොට මූල 2යි වැඩි වුණාම 2යි. ඒක මෙතන 12න් වැඩි වුණාම 24යි නේ. 24යි a බෙදීම 7යි g එකක් වෙනවා. සමානයි t වර්ගයට. t ඕන නම් මෙයාගේ වර්ගමූලය. right. දැන් අපිට අවශ්‍ය අහන්නේ මේගොල්ලෝ මෙයාගේ ප්‍රවේගය. එහෙමනම් අපි දාමු කුඤ්ඤයට. කුඤ්ඤයට මම දානවා මේ පැත්තට අපිට අවශ්‍ය අවසන් ප්‍රවේගය. එහෙනම් අපි දාන්නවා v සමානයි u ධන a t. එතකොට අවසන් ප්‍රවේගයේ v සමානයි ආරම්භක ප්‍රවේගයක් තිබුණේ නැහැ ධන a. ත්වරණය මෙයාගේ තියෙන f2යි වාරයක් t. t කියන්නේ මෙයාගේ වර්ගමූලය. එතකොට වර්ගමූල 24 a බෙදීම 7යි g. right. එහෙනම් අපි හොයලා ගමු. එතකොට අපිට එනවා f2 අපි දන්නවා. එහෙනම් අපිට එනවා f2 යගේ g බෙදීම 6යි. g බෙදීම 6 වාරයක් වර්ගමූල 24යි a බෙදීම 7යි g. මේක කොහොම සුළු කරන්න පුළුවන්? මේක අපිට පුළුවන් සුළු කරගෙන යන්න මේ පදයක් වර්ගමූල ඇතුළට ගන්න. ඒතර වර්ගමූල ඇතුළට ගත්තොත් මොකද වෙන්නේ? වර්ගමූල ඇතුළේ තියෙන පදයක් 24යි a බෙදීම 7යි g තියෙනවා. එතකොට මේ පදේ ඇතුළට යනකොට g වර්ග වෙනවා නේ. g වර්ගය බෙදීම 6 වර්ගයක් එන්නේ. 6 වර්ගය. නැත්නම් 6 වර්ගය අපිට කෙලින්ම 36යි කියලාම දාන්න පුළුවන්.
36. එහෙනම් සුළුනොත් g ට g කැපිලා යනවා. එක g එකක් ඉතුරු වෙනවා උඩ. එතකොට මෙතන තෙමයි 12න් කැපෙනවා. 12 2යි 12 3යි. නේද? එතකොට අපිට උඩ තියෙන දෙකක් ag. හරිනේ 2යි ag ඉතුරු වෙනවා. 2යි ag එකක් උඩ ඉතුරු වෙනවා. බෙදීම යට 3 වරක් 7 21යි. 21යි වරක. මෙන්න එහෙනම් අංශුව b වෙත ළඟා වෙනකොට කුඤ්ඤේ ප්‍රවේගය